හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 12 වෙනි ශ්‍රේණියේ 7 වෙනි ඒකකයත් එක්කයි දුවේ පුතේ ඔබ සම්බන්ධලා ඉන්නේ විශේෂයෙන්ම අපි 7 වෙනි ඒකකයේ පළවන කොටස විසිතුරු මසුන් සම්බන්ධයෙන් දුවේ කතා කරන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ගැනයි දුවේ පුතේ කතා කරන්නේ අපි මේකේ පළවෙනි ඒකකයේ යටතේ 7 1 වෙනි කොටස විසිතුරු මසුන් සම්බන්ධයෙන් කතා කරන දුවේ පුතේ අපි දැන් මේ කොටසෙන් 12 පොතලත් එක්ක විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විසිතුරු මසුන් අභිජනනයේ සම්බන්ධයෙන් කතා කරනවා දුවේ පුතේ රයිට් අපි ආරම්භ කරමු දරුවනේ බලන්න විශේෂයෙන්ම මේ ප්‍රජනන ක්‍රමයේ අනුව පුතේ විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න පුළුවන් අපි දන්නවා ජීවීන් ප්‍රජනනය කරනවා නේද දරුවනේ අපි දන්නවා ශාක සතුන් ගත්තාම තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ප්‍රජනනය සිදු කරනවා අපි මේ ජීවීන් අජීවීන්ගෙන් වෙන් කර දැක්වීමේදී මේ ජීවීන් දක්වන සුවිශේෂී ලක්ෂණයක් තමයි පුතේ රීප්‍රොඩක්ෂන් ප්‍රජනනය. එතකොට මේ ජීවීන් ගත්තාම දරුවනේ අපි දන්නවා මත්ස්‍යයින් ගත්තාම අපි දන්නවා ක්ලාස් කොන්ඩ්‍රිස්ට්‍රියස් ක්ලාස් ඔක්සිස්ට්‍රියස් කියලා කෝඩේටාවන් ගත්තාම දරුවනේ අපි ඒ කියන්නේ පෘෂ්ඨවංශීන් නේ දරුවනේ ගත්තාම අපි තවත් ක්ලාසස් වලට බෙදනවා පුතේ මසුන් ගත්තාම අස්තික මසුන් සහ කාර්ටිලේජ් මසුන් ඊළඟට දරුවනේ අපි දන්නවා උභයජීවීන් නේද උරගයන් හා සැලමන්දරාවන් අයිති වෙනවා ඊට පස්සේ දරුවනේ උරගයින් ඊට පස්සේ පක්ෂීන් සහ ශීරපායින් කියලා නේද දරුවනේ අපි ඇතුළු අනිකුත් ශීරපායි සතුන් නේද දරුවනේ එතකොට අපි දන්නවා මේ මත්ස්‍යයින් ගත්තාම දරුවනේ අස්තික ක්ලාස් ඔස්ට්‍රිස්ට්‍රියස් සහ ක්ලාස් කොන්ඩ්‍රිස්ට්‍රියස් අස්තික මසුන් සහ කාර්ටිලේජ් මසුන් ප්‍රධාන වශයෙන් මේ මත්ස්‍යයන්ට අයිති වෙන්නේ දරුවනේ එතකොට මේ මත්ස්‍යයන්ගේ ප්‍රජනන ක්‍රම විශේෂයෙන්ම විසිතුරු මසුන් ගැන මෙතෙන්ද අපි කතා කරන්නේ පුතේ විසිතුරු මසුන් රයිට් මේ විසිතුරු මසුන්ගේ ප්‍රජනන ක්‍රම ගැන කතා කරනකොට දරුවනේ අපිට විශේෂයෙන්ම දුවේ පුතේ මේ ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසුන් පුතේ වර්ගීකරණය කරන්න පුළුවන් අපිට එකක් පැටවුන් බිහි කරන සහ බිත්තර දමන කියලා පුතේ කවුද දරුවනේ පැටවුන් බිහි කරන විසිතුරු මසුන් ඉන්නවා දරුවනේ පැටවුන් බිහි කරන විසිතුරු මසුන් ඉන්නවා දරුවනේ ඒ වගේම අපි කියනවා බිත්තර දමන විසිතුරු මසුන් ඉන්නවා එහෙනම් පුතේ ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න පුළුවන් පුතේ පැටවුන් බිහි කරන සහ බිත්තර දමන විදිහට විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න පුළුවන් මේ වර්ගීකරණය කරන්න යොදාගෙන තියෙන නිර්ණායකය තමයි ප්‍රජනන ක්‍රමය අනුව දරුවනේ මේ ඒගොල්ලෝ වර්ගීකරණය කරනවා බිත්තර දමන විසිතුරු මසුන් සහ පැටවුන් දමන විසිතුරු මසුන් විදියට. එහෙනම් අපි අහුවොත් ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මසුන් වර්ගීකරණය කොට දක්වන්න කිව්වොත් දරුවනේ බලන්න. දරුවනේ ප්‍රජනන ක්‍රමය අනුව විසිතුරු මත්ස්‍යයන් වර්ගීකරණය කර දක්වන්න කිව්වොත් අපිට කෙලින්ම ව්‍යුහගත මාදිලේ ප්‍රශ්නයක එක පැටවුන් බිහි කරන සහ බිත්තර දමන. පැටවුන් බිහි කරන විසිතුරු මසුන් ඉන්නවා දරුවනේ. ඒ වගේම බිත්තර දමන විසිතුරු මසුන් ඉන්නවා. පැටවුන් බිහි කරන සහ බිත්තර දමන වශයෙන් පුතේ මේ ප්‍රජනන ක්‍රමය අනුව අපිට විසිතුරු මසුන් වර්ගීකරණය කරන්න පුළුවන්. රයිට්. හොඳයි. ඊළඟට අපි බලන්න යන්නේ දරුවනේ පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන් තමයි පුතේ අපි දැන් බලන්න යන්නේ. පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන්. රයිට්. අපි දැන් මුලින්ම කතා කරන්න යන්නේ මේ ප්‍රජනන ක්‍රමය අනුව වර්ගීකරණය කරා පැටවුන් බිහි කරන විසිතුරු මසුන් සහ බිත්තර දමන විසිතුරු මසුන් කියලා. අපි එතනින් එළියට ගන්නවා පුතේ කවුද? විශේෂයෙන්ම දැන් කතා කරන්න යන්නේ අපි බලන්න යන්නේ කවුද මේ පැටවුන් බිහි කරන විසිතුරු මසුන් කියලා. මේ විසිතුරු මසුන් කියනකොට දරුවනේ අපි සාමාන්‍යයෙන් මේ අපි දන්නවා මේ සත්ත්ව ලෝකයේ දෙමාපිය රැකවරණය කියන එක. අපි දන්නවා ඉතින් සත්ත්ව ලෝකයේ ගත්තාම මේ දෙමාපිය රැකවරණය කියන එක අඩුවෙන්ම දක්වන සතුන් විදිහට අපි මේ මත්ස්‍යයන් හඳුන්වන්න පුළුවන්. මත්ස්‍යයන් අතර තමයි මේ දෙමාපිය රැකවරණය අඩුවෙන්ම තියෙන්නේ. නමුත් අපි දන්නවා මේ තිලාපියා මත්ස්‍යයා ආහාරමය මත්ස්‍යෙක් මේ තිලාපියා මත්ස්‍යයා ගත්තාම දරුවනේ මේ තිලාපියා මසුන් මේ විසිතුරු මසුන්ගෙත් මේ ක්‍රියාවලිය සමහර මත්ස්‍යයන්ගේ තියෙනවා. මේ පැටවුන් බිත්තර වලින් බිහි වෙන පැටවුන් මේ තිලාපියා මත්ස්‍යයාගේ මේ පැටවුන් මුඛය තුල තියාගෙන දින කිහිපයක් පැටවු රැකීම සිදු වෙනවා දරුවනේ. ඒ කාලය තුල සතා මත්ස්‍යයන් පිරිමි සහ ගැහැණු මත්ස්‍යයා දෙදෙනාම මේ ක්‍රියාවලිය සිදු කරනවා දරුවනේ. මේ පැටවුන් මුඛය තුල තියාගෙන ඉන්නවා දින කිහිපයක් දින දෙක තුනක් වුණත් සතා ආහාර නොගෙන මේ පැටවුන් මුඛය තුල තියාගෙන රකින්නවා. මේ මත්ස්‍යයන් අතර තමයි සමහර මත්ස්‍යයන් මේ පැටවු කාලා දාන මත්ස්‍යයන්ුත් ඉන්නවා. මත්ස්‍යයන් අතර තමයි පුතේ මේ මාපිය රැකවරණය අඩුවෙන්ම තියෙන සත්ත්ව ලෝකේ. ඔව් පුතේ අපි මේ මාපිය රැකවරණය විශේෂයෙන්ම වැඩිපුරම දක්වන සත්‍යය තමයි පෙන්ග්වින් පිරිමි පක්ෂියා. පෙන්ග්වින් පිරිමි පක්ෂියා පුතේ මේ පෙන්ග්වින් පිරිමි පක්ෂියා මේ බිත්තරේ රකින්නවා. දැන් ගැහණු සත්‍යය
අපි මේ ආහාර හොයන්න සෑහෙන කාලයක් ගිහිල්ලා එනකොට මාස ගාණක් වුණත් මාසයකට වඩා කාලයක් වුණත් මේ පෙන්ගුයින් පිරිමි පක්ෂියා පුතේ මේ එයාගේ පක්ෂියා මේ බිත්තරේ ආරක්ෂා කරනවා බිත්තරේ රකිනවා ආරක්ෂා කරන්නේ පෙන්ගුයින් පිරිමි පක්ෂියා. වැඩිම මාපිය රැකවරණයක් තියෙන සත්ත්වයා විදිහට තමයි හඳුන්වන්නේ මේ සත්ත්ව ලෝකේ. ඉතින් මත්ස්‍යයන් අතර මේ දෙමාපිය රැකවරණය කියන එක අඩුයි. නමුත් සමහර මේ මත්ස්‍ය විශේෂයෙන් ඉන්නවා. කීප දෙනෙක් නැතුවම නෙවෙයි මේ බිත්තර රැකීම මේ මුඛය තුල පැටව තියාගෙන රැකීම සිදු කරන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. සාපේක්ෂව සමස්තයක් විදිහට ගත්තාම මාපිය රැකවරණය අඩු සත්ත්ව කොට්ටාසයක් විදිහට මේ මත්ස්‍යයන් අපිට හඳුන්වන්න පුළුවන්. මත්ස්‍යයන් අතර තමයි මාපිය රැකවරණය අඩුවීම දකින්න ලැබෙනවා. සමහර විශේෂ ඉන්නවා වගේ මම අර කියපු තිලාපියා විශේෂ වගේ. ඒගොල්ලෝ මේ පැටව මුඛය තුල තියාගෙන දින ගණනක් නිරාහාරව ඉන්නවා රැකීම සිද්ධ කරනවා. රයිට්? එතකොට මේ පැටවුන් බිහි කරනවා කියපු කතාවත් එක්ක අපිට මේ කතාව ඇදිලා ආවේ කතා කරේ. එතකොට අපි කතා කරන්නේ පුතේ මේ පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන් ගැන. පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන් ගැනයි දරුවනේ අපි කතා කරන්නේ. මේකෙදි විශේෂයෙන්ම පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීමෙන්. අන්න බලන්න. මොකද දරුවනේ සිද්ධ වෙන්නේ? පිරිමි මත්ස්‍යයා විසින් මොකද කරන්නේ? ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීමෙන්. දැන් උසස් මත්ස්‍යයන් ගත්තාම උසස් මත්ස්‍යයන්ගේ මේ සාමාන්‍ය මේ ප්‍රජනක අවයව පිහිටලා තියෙනවා උසස් මත්ස්‍යයන්ගේ ගත්තාම. රයිට්? දැන් මත්ස්‍යයේ ආකාරය ගන්නව වර්ග අනුව එක වෙනස් වෙනවා. දැන් උසස් මත්ස්‍යයන් ගත්තාම දරුවනේ උසස් මත්ස්‍යයන්ගේ සමහර මත්ස්‍යයන්ගේ මේ අවයව පවා මේ ප්‍රජනක අවයව පිහිටලා තියෙනවා. ඒ ප්‍රජනක සංසේචන කටයුතු සඳහා. ඉතින් විශේෂයෙන්ම මේ විසිතුරු මසුන්ගේ පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන් ගත්තාම දරුවනේ පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන්ගේ පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ? පිරිමි මත්ස්‍යයා විසින් පුතේ ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීම සිද්ධ කරනවා. ශුක්‍රාණු ඇතුළු කිරීමෙන් දේහය තුලදීම තමයි බිත්තර සංසේචනය වීම සිද්ධ වෙන්නේ. සමහර මත්ස්‍යයන්ගේ අපි දන්නවා මේ දැන් බිත්තර ගැහැණු මත්ස්‍යයා බිත්තර ජලයට නිදහස් කරපුවාම මේ ශුක්‍රාණු ජලයට නිදහස් වුණාම ජලයේදී තමයි මේ බාහිර සංසේචනයක් වෙන්නේ මේවා සංසේචනය වීම සිද්ධ වෙන්නේ. නමුත් මේකෙදි ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක් වෙන්නේ. පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ පුතේ? පිරිමි මත්ස්‍යයා විසින් මේ පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍ය විශේෂවල පිරිමි මත්ස්‍යයන් මොකද කරන්නේ? ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට යා මොකද කරන්නේ? ශුක්‍රාණු ඇතුළු කිරීමෙන් පුතේ ගැහැණු මත්ස්‍යයාගේ දේහය තුලදීම පුතේ හරි මේ බිත්තර සංසේචනය සිදු වෙලා පුතේ નિયમિત කාලයකට පසු පැටවුන් තමා පිටතට පැමිණීම සිද්ධ වෙන්නේ. નિયમિત කාලයකට පසු කවුද පුතේ? පැටවුන් තමයි දරුවනේ පිටතට පැමිණීම සිද්ධ වෙන්නේ. අන්න බලන්න. එහෙනම් අභ්‍යන්තර සංසේචනයක් මෙතන සිද්ධ වෙන්නේ. පිරිමි මත්ස්‍යයා මේ පැටවුන් බිහි කරන විසිතුරු මත්ස්‍යයන්ගේ පිරිමි මත්ස්‍යයා පුතේ ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක රයිට් පද්ධතිය තුළට ශුක්‍රාණු නිදහස් කරන ඇතුළු කරනවා. රයිට්? එතකොට මේ ගැහැණු මත්ස්‍යයාගේ දේහය තුලදීමයි මේ බිත්තර සංසේචනය වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ඩිම්බ සංසේචනය වීම සිද්ධ වෙන්නේ. හරි? දේහය තුලදීම සංසේචනය සිදුලා දරුවනේ નિયમિત කාලයකට පස්සේ පැටවුන් පිටතට පැමිණෙනවා. පැටවුන් බිහි කිරීම සිද්ධ වෙනවා. පැටවුන් පිටතට පැමිණීම සිද්ධ වෙනවා. පුතේ මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ දේහය තුලදීම බිත්තර සංසේචනය සිදුවන නිසා පුතේ අභ්‍යන්තර සංසේචනයක් විදිහටයි අපි මේක හඳුන්වන්නේ. මොකද්ද පුතේ මේක? අභ්‍යන්තර සංසේචනයක් විදිහටයි අපි මේක හඳුන්වන්නේ. රයිට්? එතකොට පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීමෙන් දේහය තුලදීමයි ගැහැණු මත්ස්‍යයාගේ මේ බිත්තර සංසේචනය සිදු වෙන්නේ. අවසානයේ નિયમિત කාලයකට පස්සේ පුතේ පැටවුන් පිටතට පැමිණෙනවා. රයිට්? මේ ක්‍රියාවලිය අපි අභ්‍යන්තර සංසේචනයේ ලෙසයි පුතේ හඳුන්වන්නේ. මොකක් කියලාද පුතේ මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ? අභ්‍යන්තර සංසේචනයේ විදිහටයි මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ. හරි. බලන්න මේ විසිතුරු මසුන් අභිජනනය කරන ආකාරය තියෙනවා. මේ බලන්න මුඛයේ තුල ඉඳලා පැටවු මේ බලන්න මුඛය තුල පැටවු රදවගෙන ඉඳලා මේ බලන්න පැටවු නිදහස් කරනවා මේ මුඛය තුල පැටවු රදවලා ඉඳලා නිදහස් කරනවා මේ. රයිට්? මේ බලන්න බිත්තර මේ බලන්න මේ බිත්තර රයිට්? මේ බිත්තර තැම්පත් කරලා තියෙනවා. සමහර අය බිත්තර විසිරු හරනවා. බිත්තර දමන කට්ටිය විසිතුරු මසුන් අභිජන්නේ මේ බලන්න මේ. රයිට්? මේ බලන්න පැටවුන් මේ මුඛය තුල ඉඳන් පැටවුන් බලන්න පුතේ ඉවතර මේ බලන්න බිත්තර මේ යම් පෘෂ්ඨ මත මේ බලන්න මේ බිත්තර තැම්පත් දැන් බිත්තර තැම්පත් කරන එනවා.
බිත්තර විසුරුවහරන ඉන්නවා බිත්තර දමනය ගැන කතා කරද්දී අපි බලනවා. ඉතින් මේ අභිජන්‍ය සිදුවන ආකාර පෙන්ලා තියෙන දරුවනේ මේ බලන්න මේ බිත්තර මෙතනත් මේ බිත්තර මේ බලන්න මෙයාගේ මේ පෙන්ලා තියෙනවා මත්ස්‍යයාගේ right බිත්තර දාන්න සූදානම් අවස්ථාවක් මේ බලන්න පැටවුන් මේ කුඩා මත්ස්‍ය පැටවුන් විශාල සංඛ්‍යාවක් මේ බලන්න මේ මොකේ තුල රදවගෙන ඉඳලා මේ බලන්න පැටවුන් මේ එළියට ඇවිල්ලා රදවල නිදාස් කරලා තියෙනවා right මේ විසිතුරු මසුන් අභිජන්‍ය ගන්න සම්බන්ධිනු දරුවනේ ඒ රූප අපි දකින්න right එතකොට අපි දන්නවා ඕනෑම ජීවී විශේෂයකට පුතේ අපි කිව්වේ තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා දරුවනේ ජීවීන් ප්‍රජනනය කරනවා ශාකත් ප්‍රජනනය කරනවා සතුන් ප්‍රජනනය කරනවා දරුවනේ ජීවීන් ගත්තාම ශාක සතුන් ශුද්‍ර ජීවීන් අපි ජීවීන් කියලා කියන්නේ එතකොට පුතේ සතුන් ප්‍රජනනය කරනවා නේද ඉතින් පුතේ ඕනෑම ජීවී විශේෂයක් තම අඛණ්ඩ පැවැත්ම සඳහා අඛණ්ඩ පැවැත්ම තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා දරුවනේ ස්වභාවිකව සිදුවන අනුවර්තනය ඕනෑම ජීවී විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා තියෙන ස්වභාවික අනුවර්තනය තමයි පුතේ ප්‍රජනනය අපි කියනවා රීප්‍රොඩක්ෂන් කියලා ප්‍රජනනය ඔවුන්ගේ එතකොට මෙහිදී හරිද අපි දන්නවා අන්තරාසර්ග ග්‍රන්ථි මගින් අපි කියනවා නිර්නාල ග්‍රන්ථි කියලා එහෙම නැත්නම් අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවනු ලබන හෝමෝන පුතේ අපි දන්නවා විශේෂයෙන්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා මෙන්න මේ ප්‍රජනන ක්‍රියාවලියේදී ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජීවීන් තුල සිදුවන ප්‍රජනන ක්‍රියාවලියේදී පුතේ විශේෂයෙන්ම අන්තරාසර්ග පද්ධතිය නැත්නම් අපේ නිර්නාල ග්‍රන්ථි පද්ධතිය තුල නිපදවන හෝමෝන මගින් පුතේ විශේෂ ක්‍රියාවලියක් ඉටු කරනවා මේ ප්‍රජනන ක්‍රියාවලියේදී හෝමෝන සමායෝජන ක්‍රියාවලියක් සිදු වෙනවා පුතේ ඕනෑම ජීවී විශේෂයක පුතේ අඛණ්ඩ පැවැත්ම සඳහා අපි දන්නවා ස්වභාවික අනුවර්තයෙන් තමයි පුතේ ප්‍රජනනය. ඉතින් මේකෙදි මේ ප්‍රජනන ක්‍රියාවලියේදී පුතේ අන්තරාසර්ග ග්‍රන්ථි මගින් පුතේ අපි දන්නවා නිපදවනු ලබන හෝමෝන වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. right හරි. මේතකොට පුතේ විශේෂයෙන්ම මේ ප්‍රජනනයේ සිදුවන කාල පරිච්ඡේදය තීරණය කිරීම සහ ලිංගික පරිණතයට පත්වීම ආදී ක්‍රියාවලීන් පුතේ හෝමෝන මගින් මේ ක්‍රියාවලීන් විශේෂයෙන්ම සමායෝජනය සිදු වෙනවා. ඔවුන්ගේ විශේෂයෙන්ම මසුන්ගේ බාහිර රූප ලක්ෂණවල වෙනස්කම් ඇති වෙනවා. ඩිම්බකෝෂ උෂණ වර්ධනය උත්තේජනය වෙනවා දරුවනේ. ඩිම්බකෝෂ ඒ වගේම උෂණ වර්ධනය උත්තේජනය වෙනවා. ඒ වගේම ප්‍රජනනය හා සම්බන්ධිත හැසිරීම් රටා පාලනය කිරීම සිදු වෙනවා පුතේ. මෙන්න මේ දේවල් පුතේ හෝමෝන වලින් තමයි මෙන්න මේ වැදගත් ක්‍රියාවලීන් සිදු කරන්නේ. සමායෝජනය වෙන්නේ. හරි. එහෙනම් බලන්න මොනවද කියලා පුතේ විශේෂයෙන්ම මේ සතුන් ප්‍රජනනයේ සිදුවන කාල පරිච්ඡේදයේ තීරණය කිරීම සහ ඒගොල්ලෝ ලිංගිකව පරිණතියට පත්වීම උතේ අපි කියනවා සෙක්සුවලි මැචුරිටි වෙනවා කියලා. ලිංගිකව පරිණතභාවයට පත්වීම වගේම ප්‍රජනනයේ සිදුවන කාල පරිච්ඡේදය තීරණය කිරීම සඳහා පුතේ ඒ හෝමෝන මේ අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන හෝමෝන කාර්යභාරයක් ඉටු කරනවා පුතේ වැදගත් වෙනවා. ඒ වගේම පුතේ මේ මසුන්ගේ බාහිර රූප ලක්ෂණ වෙනස් වීම සඳහා කාර්යභාරයක් ඉටු කරනවා වැදගත් වෙනවා. ඩිම්බකෝෂ විශේෂයෙන්ම ගැහැණු සතුන්ගේ ඒ වගේම පිරිමි සතුන්ගේ උෂණ වර්ධනය උත්තේජනය කිරීම සිදු වෙනවා පුතේ. ඒ වගේම ප්‍රජනනය හා සම්බන්ධිත හැසිරීම් රටා පාලනය කිරීමත් සිද්ධ වෙනවා. ප්‍රජනනය හා සම්බන්ධිත හැසිරීම් රටා පාලනය කිරීමත් පුතේ මේ හෝමෝන මගින් සිදු වෙන බව අපි දන්නවා. හොඳයි පුතේ අපි ඉදිරියට යන්න දරුවෝ. right බලන්න මේ පුතේ මේ විසිතුරු මසුන් අභිජනනය කිරීම පුතේ අරමුණු කිහිපයක් මත සිදු කරනවා. විසිතුරු මසුන් අභිජනනය කිරීම දරුවනේ මතක තියාගන්න අරමුණු කිහිපයක් අනුව සිදු කරනවා පුතේ. right අපි බලමු මොනවද ඒවා කියලා. විසිතුරු මසුන් අභිජනනය කිරීම පුතේ අරමුණු කිහිපයක් මත සිදු වෙනවා. ඒවා තමයි විශේෂයෙන්ම අපිට වයස්ගත වන මසුන් වෙනුවට පුතේ නව පරම්පරාවක් බෝ කරගෙන දිගටම මත්ස්‍ය ගහණය පවත්වාගෙන යාම සහ වඩා ආකර්ශනීය නව මත්ස්‍යයෙකු බෝ කරගෙන මේ විසිතුරු මත්ස්‍ය අභිජනනයේ පුතේ වැදගත් වෙන්නේ ඇත්තටම විශේෂයෙන්ම අපි ආකර්ශනීය වෙන්නේ සිත් ඇද ගන්නා සුළු ඇහැ පිනවන
වඩාත් ආකර්ශනීය මත්ස්‍යයෙකුටයි පුතේ අපේ ඇස යන්නේ. ඉතින් අපි ඒ දිහා බලන් ඉන්න කැමති ආසයි පුතේ. එහෙනම් විශේෂයෙන්ම මේ අපිට මත්ස්‍ය අභිජනනය මගින් පැටව් ලබා ගැනීම වැදගත් වෙන්නේ පුතේ එකක් තමයි අපි මේ කතා කරන කරුණ. මේ විසිතුරු මත්ස්‍ය අභිජනනය කිරීම අරමුණු කිහිපයක් මත සිදු වෙනවා පුතේ. එකක් තමයි විශේෂයෙන්ම පුතේ කාලයත් සමග මේ වයස්ගත වෙන මසුන්. හරි පුතේ වයස්ගත වන මසුන් වෙනුවට අලුත් පරම්පරාවක් නව පරම්පරාවක් බෝ කර ගැනීම ඒ වගේම දිගටම මත්ස්‍ය ගහණය පවත්වාගෙන යාම සහ පුතේ වඩා ආකර්ශනීය නව මත්ස්‍යයෙකු බෝ කරගන්න. වඩා ආකර්ශනීයව නව මත්ස්‍යයෙකු බෝ කර ගැනීමට. ආකර්ශනීය නව මත්ස්‍යයෙකු බෝ කර ගැනීමට. හරි ඊළඟට මෙහිදී මත්ස්‍ය අභිජනනය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ලක්ෂණයන්ගෙන් ඒ වගේම හොඳ ගුණාත්මයෙන් යුත් නිරෝගී අභිජනන රැලක් කවුද මව්සතුන් තෝරගන්න ඕනේ. අන්න බලන්න විසිතුරු මසුන් අභිජනනය කිරීමේ අරමුණු යටතේ විශේෂයෙන්ම මතක තියාගන්න පුතේ මෙන්න මේ කාරණාව අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම මත්ස්‍ය අභිජනනය සාර්ථක කරගන්න නම් පුතේ ඒ සඳහා අවශ්‍ය ලක්ෂණයන්ගෙන් හෙබි එහෙම නැත්නම් හොඳ ගුණාත්මයෙන් යුතු නිරෝගී අභිජනන රැලක් යොදා ගන්න ඕනේ අභිජනනය සඳහා. අභිජනන රැලක් කියන්නේ අභිජනනයේ සඳහා යොදා ගන්නා මව් සතුන් කියන එකයි පුතේ එතනින් අදහස් කරන්නේ. එහෙනම් මතක තියාගන්න මත්ස්‍ය අභිජනනයේ සාර්ථක කර ගැනීම සඳහා දරුවනේ අවශ්‍ය ලක්ෂණයන්ගෙන් වගේම හොඳ ගුණාත්මයෙන් යුතු ක්වොලිටි එකකින් යුතු හොඳ ගුණාත්මයෙන් යුතු කවුද නිරෝගී අභිජනන රැලක්. නිරෝගී අභිජනන රැලක් ඒ කියන්නේ දරුවනේ මව් සතුන් අපි අනිවාර්යෙන්ම ඒ සඳහා තෝරාගත යුතුයි. හරි අපි ඉදිරියට යමු. එහෙම නැති වුණොත් නිෂ්පාදනය අඩු වෙලා ව්‍යාපාරය අස්ථාවර වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ යම් කිසි ව්‍යාපාරික විශේෂයෙන්ම මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී ඒ සඳහා නිරෝගී ආකර්ශනීය වඩාත් ආකර්ශනීය මත්ස්‍ය පැටවුන් මත්ස්‍යීන් බිහි කර ගැනීම අභිජනනය කර ගැනීම අතිශය වැදගත් වෙනවා ඒ ව්‍යාපාරය පවත්වගෙන යන්න ඉදිරියට. එහෙම නැති වුණොත් මේ සදා නිවැරදි ඒ ගුණාත්මක තත්ත්වයේ මව් සතුන් යොදා ගැනීමෙන් මේ අභිජනනය නිවැරදි ආකාරයෙන් සිදු නොවුනොත් මොකද දරුවනේ වෙන්නේ? නිෂ්පාදනය අඩු වෙනවා, ප්‍රොඩක්ෂන් එක අඩු වෙලා මේ බිස්නස් එක ව්‍යාපාරය මොකද වෙන්නේ? අස්ථාවර වෙනවා. නිෂ්පාදනය අඩු වී ව්‍යාපාරය අස්ථාවර වෙනවා. ඒ වගේම නිරෝගී මව් සතුන් රැළ නැත්නම් අභිජනන රැළක් යොදා නොගතහොත් දරුවනේ සිදුවන තවත් සිදුවීමක් තමයි අංග විකල සහ රෝගී පැටවුන් බිහි වෙනවා. වැඩක් නැහැ ඒගොල්ලොන්ගේ. ඇති ආකර්ෂණයක් නැහැ. රෝගී සතුන් බිහි වෙන්නේ. එහෙනම් මතක තියාගන්න තව එකක් අංග විකල සහ රෝගී පැටවුන් බිහිවීම. නිෂ්පාදනය අඩු වෙලා ව්‍යාපාරය අස්ථාවර වෙනවා. අංග විකල සහ රෝගී පැටවුන් බිහි වෙනවා. අපි අපේක්ෂා කරන අපේක්ෂිත වර්ණ රටාහු දේහ ලක්ෂණ ලැබෙන්නේ නැහැ පුතේ. අපි අභිජනනයෙන් අපේක්ෂා කරන ඒ අපේක්ෂිත වර්ණ රටා අවශ්‍යයි පුතේ. ඒ අපේක්ෂිත වර්ණ රටාහු මත්ස්‍යයන්ගේ අපේක්ෂා කළ දේහ ලක්ෂණ නොලැබීම සිද්ධ වෙනවා පුතේ. අපි මේ සඳහා සුදුසු අභිජනන රැලක් මව් සතුන් යොදා නොගතහොත් සිදුවන සිදුවීම. ඒ වගේම අපිට ඔන්න ලැබෙන්නේ බලාපොරොත්තු නො වූ අනපේක්ෂිත වර්ණ රටා සහිත පැටවුන් බිහි වෙනවා. වැඩක් නෑ පුතේ එකකින්. බලාපොරොත්තු නො අපිට ඒ බලාපොරොත්තු වුණ කෙනානේ බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොලේ දේශීය හෝ විදේශීය වෙළඳ පොළ තුල ඉල්ලුමක් තියෙන එකයි එපැයි අපි වෙළඳ පොළට ඉදිරිපත් කරන්නේ. ඒක නැතුව වෙනත් වර්ණ රටා සහිත මත්ස්‍ය පැටවුන් ලැබීමෙන් පුතේ ඒ ව්‍යාපාරයේ අස්ථාවර භාවයට පත් වෙනවා. අපේක්ෂිත නැත්නම් අනපේක්ෂිත රයිට් අපේක්ෂිත නොවන නැත්නම් අනපේක්ෂිත වර්ණ රටා සහිත පැටවුන් බිහිවීම සිද්ධ වෙනවා දරුවන්. ඉතින් ඒ නිසා
මේ අභිජනන රැළ සඳහා අවශ්‍ය සතුන් මිලදී ගත යුතු වෙන්නේ විශේෂයෙන්ම නිරෝගී හොඳින් වැඩුණු ශක්තිමත් ක්‍රියාශීලී සතුන් පිළිබඳව වග කියන මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයකින් අන්න බලන්න විශේෂයෙන්ම ඒ ටික සැලකිලිමත් වෙන්න වෙනවා මිලදී ගත යුත්තේ පුතේ නිරෝගී වෙන්න ඕනේ ඒ වගේම පුතේ හොඳින් වැඩුණු ඒ වගේම ශක්තිමත් රයිට් සහ ක්‍රියාශීලී නැත්නම් ක්‍රියාකාරී සතුන් පිළිබඳ වග කියන මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ. අන්න රයිට්. එහෙනම් බලන්න අභිජනන රැළ සඳහා අවශ්‍ය සතුන් මිලදී ගන්න ඕනේ නිරෝගී ඒ වගේම හොඳින් වැඩුණු පුතේ ශක්තිමත් ක්‍රියාශීලී සතුන් පිළිබඳව වග කියන ඒ රෙස්පොන්සිබිලිටි එක ගන්න පුළුවන්. මේ ක්‍රියාශීලී සතුන් තමයි මේ අභිජනන රැළක් සඳහා ඒගොල්ලෝ මේ නිෂ්පාදනය කරලා තියෙන කියන එක පිළිබඳව. ඒ වගකීම ගන්න පුළුවන්. හරි ක්‍රියාකාරී සතුන් පිළිබඳ වග කියන මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ පුතේ ඒක. පැහැදිලි මං හිතන්නේ. ඒ කරුණු ටික සාර්ථක වෙන්න ඕනේ පුතේ. එහෙම නොමැතිව අපි සිල්ලර අලවිසලකින් හරිද මසුන් ගන්නව නම් මේ සඳහා. අපි සිල්ලර අලවිසලකින් නම් මසුන් ලබා ගන්න. විසිතුරු මසුන් අලෙවි කරන ස්ථාන ඕන තරම් තියෙනවා නගරයක් ගත්තොත් නගරයක වීදියේක ඕන තරම් හොයාගන්න පුළුවන්. එක එක නම් වලින් ඇක්වේරියම් කියලා ගහලා තියෙනවා. ඉතින් එහෙනම් මතක තියාගන්න අපි මේ වග කියනු ලබන සතුන්ගේ නිරෝගිමත්භාවය පිළිබඳ වග කියනු ලබන මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයකින් නැතිව අපි සිල්ලර වෙළඳ සැලකින් අලෙවි සැලකින් මේ සඳහා මසුන් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන්ම පුතේ අපි බලන්න ඕනේ ටැංකියේ සිටින මසුන් ක්‍රියාශීලීව ඉන්නවද ලෙඩ වී උදාසීන වී කෙසඟ වී පැත්තකට වී සිටීද ටැංකිය අපි ලබා ගන්න මේ ටැංකියේ ඉන්න මසුන් ක්‍රියාශීලීව ඉන්නවද කියලා අපිට සුපරීක්ෂාකාරීව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතනින් මත්ස්‍ය පැටවුන් මිලදී මසුන් මිලදී ගැනීමට පෙර ඒ වගේම ලෙඩ වෙලා අනිවාර්යෙන් හොයන්න පුළුවන් ටැංකියක ඉන්න මත්ස්‍යයන් ලෙඩ වෙලා ඉන්නවා නම් උදාසීන වෙලා ඉන්නවා නම් ටික වෙලාවක් බලන් හිටපුවාම හොඳින් නිරීක්ෂණය කරපුවාම අපිට ඒවා දැක ගන්න පුළුවන් ලක්ෂණ පුතේ. ලෙඩ වෙලා උදාසීන වෙලා මත්ස්‍යයන් කෙසඟ වෙලා පැත්තකට වෙලා සිටීද කියන එක අපිට නිරීක්ෂණය කළා ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම වර්ණ හා ශරීර අංග පිහිටීම් නිවැරදිව තියෙනවද කියලා බලන්න පුළුවන්. අපි ලබා ගන්න යන මත්ස්‍ය රැළ හරිද? ඒගොල්ලොන්ගේ નિયમિત වර්ණ ඒ වගේම ශරීර අංග පිහිටීම නිවැරදිව තිබේද කියන එක පිළිබඳ සැලකිලිමත් වෙන්න පුළුවන්. හරි. එතන මසුන් හොඳින් නඩත්තු වූ බව බැලූ බැල්මට පෙනේද? නිරීක්ෂණය කරනකොට බැලූ බැල්මට පේනවා මෙතන නම් ආයේ කිසිම නඩත්තුවක් කරගෙන යන්නේ නැහැ සතුන් පිළිබඳව කියලා. ඒ අවබෝධය හරියට නිවැරදිව නිරීක්ෂණය කරොත් දැක ගන්න පුළුවන්. එහෙනම් තව දෙයක් හොයලා බලන්න ඕනේ මොකද්ද? මසුන් හොඳින් නඩත්තු වූ බව බැලූ බැල්මට පෙනේද කියන එක. අනිවාර්යෙන් කියන්න පුළුවන් හොඳට මේන්ටේන් වෙන තැනක්ද නැද්ද කියන එක බැලූ බැල්මට කියන්න පුළුවන් මේ සාමාන්‍ය විහාරය අපි කතා කරන විදිහට. එහෙම බැලූ බැල්මට
අන්න බලන්නකෝ. මෙතන නම් හොඳ තැනක් කියලා අපි දැකපු ගමන් කියනවා මේක හොඳට මේන්ටේන් වෙන තැනක්, කටයුතු හරියට සිදු වෙන ස්ථානයක් කියලා බැලූ බැල්මට කියන්න පුළුවන් පුතේ. එහෙනම් ඒ දේවලුත් නිරීක්ෂණය කරන්න වෙනවා අපි. ඒ වගේම අන්න ඒ කරුණු පිළිබඳවයි පුතේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ අපි. රයිට්, හරි. ඉදිරියට යමු. හරි. එහෙනම් විසිතුරු මසුන් බෝවන ආකාරය අපි ආයෙත් මෙතන කතා කරන්නේ ඒකයි. විසිතුරු මසුන් බෝ වෙන අපෙන් අහන්න පුළුවන් තවත් විදිහකට මේ ප්‍රශ්නයක්. විසිතුරු මසුන් බෝවන ආකාරය නැත්තම් අභිජනන රටාව අනුව ප්‍රධාන ආකාර දෙකක් මෙන්න මේ ආකාරයටත් ප්‍රශ්න අහන්න පුළුවන් පුතේ ව්‍යුහගත ප්‍රශ්නයකදී අපෙන් අර හරිද ප්‍රජනන ක්‍රමයේ අනුව කියලා අපි අතන කිව්වා. හරි. එහෙනම් මෙන්න මේ ආකාරයටත් ඒකම වෙනස් කරලා අහන්න පුළුවන්. මොකක්ද අහන්නේ? හරි. ප්‍රශ්නයක් අහන්න පුළුවන් ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක් මෙහෙම අහන්න පුළුවන්. විසිතුරු මසුන් බෝවන ආකාරය නැතහොත් ඔවුන්ගේ අභිජනන රටාව බලන්නකො පුතේ. විසිතුරු මසුන් බෝවන ආකාරය අරකම තමයි නොකිය කියන්නේ. විසිතුරු මසුන් බෝවන ආකාරය. එහෙම නැත්තම් ඔවුන්ගේ අභිජනන රටාව අනුව දරුවනේ අභිජනන රටාව අනුව දුවේ පුතේ ප්‍රධාන ආකාර දෙකයි. කවුද? එක ඔන්න බලන්න එහෙනම් බිත්තර දමන මසුන් දෙආකාරයකට ආයෙත් පැටව බිහි කරන මසුන්. මේ විදිහට මහන්න පුළුවන්. කලබල වෙන්න එපා. බය වෙන්නේ නැතුව බොහෝම බුද්ධිමත්ව කල්පනා කළා පිළිතුර ලියන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ දරුවනේ. එහෙනම් බලන්න අපි මේ ප්‍රශ්නේම නැවත විදිහට වෙනස් කරලා අහලා තියෙනවා විභාගෙදී. අනිවාර්යෙන්ම එහෙම අහනවා. එහෙනම් බලන්න විසිතුරු මසුන් බෝවන ආකාරය නැතහොත් අභිජනන රටාව අනුව ප්‍රධාන ආකාර දෙකයි පුතේ. බිත්තර දමන මසුන් සහ පැටවුන් බිහි කරන මසුන්. රයිට්. හරි. සිද්ධාන්තයේ එකම දේ නැවත ওই විදිහට වෙනස් කරලා අහන්න පුළුවන්. නිවැරදි උත්තරේ මේකයි. බිත්තර දමන මසුන් සහ පැටවුන් බිහි කරන මසුන්. අපි බිත්තර දමන මසුන් ගැනයි පුතේ කතා කරන්න යන්නේ. රයිට්. ඔයගොල්ලන්ට අපිත් එක්කම නෝට් එක ලියා ගන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන් පුතේ. රයිට්. එතකොට බිත්තර දමන මසුන් ගැන අපි කතා කරන්න යන්නේ. හරි. එතකොට බිත්තර දමන මසුන්ගේ කතාව තමයි පුතේ මේ මසුන්ගේ මේගොල්ලොන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය සිදු වෙන්නේ බාහිර ජලයේදී. එහෙනම් ගැහණු මත්ස්‍යයා බිත්තර ජලයට නිදහස් කරනවා. ඊට පස්සේ පිරිමි මත්ස්‍යයා මේ ශුක්‍රාණු නිදහස් කරනවා පුතේ. එතකොට ජලය තුලදී මේ ශුක්‍රාණු හා ඩිම්බ නැත්තම් මේවා සංසේචනය වීම සිද්ධ වෙනවා. ජලය තුල බාහිර සංසේචනයක් පුතේ සිදු වෙන්නේ. මොකද්ද පුතේ සිදු වුණ සංසේචනය? බාහිර සංසේචනයක් පුතේ මෙතනදී සිද්ධ වෙන්නේ. බලන්නකො පුතේ එහෙනම් විස්තරේ නැවතත්. මේ මසුන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය සිදු වෙන්නේ කොහෙද පුතේ? බාහිර ජලයේ. බිත්තර දමන මසුන්ගේ පුතේ බිත්තර දමන මත්ස්‍යයන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය සිදු වෙන්නේ බාහිර ජලයේදී. අර පැටවුන් බිහි කරන මත්ස්‍යයන්ගේ ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනය වෙන්නේ ගැහණු මත්ස්‍යයාගේ ශරීරය තුල. අභ්‍යන්තර සංසේචනයක් වෙන්නේ. පිරිමි මත්ස්‍යයා ගැහණු මත්ස්‍යයාගේ දේහය තුලට ශුක්‍රාණු ඇතුල් කරනවා. එතකොට ඩිම්බ සංසේචනය සිදු වෙන්නේ ගැහණු මත්ස්‍යයාගේ ශරීරය තුල, දේහය තුල. එහෙනම් ඒකට අභ්‍යන්තර සංසේචනයක් කියලා අපි කියන්නේ. එහෙනම් බිත්තර දමන මත්ස්‍යයන්ගේ බිත්තර සහ ශුක්‍රාණු සංසේචනය වීම සිද්ධ වෙන්නේ කොහෙද? බාහිර ජලයේදී. එහෙනම් ඒ සංසේචනය මොකද්ද පුතේ? එනම් එය බාහිර සංසේචනයක් සිදු වෙන්නේ. ස්වභාවික පරිසරයට නිදහස් වූ මේ සංසේචිත බිත්තර පුතේ අපි දන්නවා බීජාවශෝෂණය වෙලා කවුද? පැටවුන් එළියට පැමිණීම සිද්ධ වෙනවා. බීජාවශෝෂණය වෙලා පුතේ පැටවුන් එළියට පැමිණීම සිද්ධ වෙනවා. එහෙනම් මේ මසුන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය සිදු වෙන්නේ බාහිර ජලයේදී පුතේ. එනම් බාහිර සංසේචනයක් දරුවනේ සිද්ධ වෙන්නේ. ස්වභාවික පරිසරයට නිදහස් වූ මේ සංසේචිත බිත්තර පුතේ බීජාවශෝෂණය වෙලා තමයි පැටව් එළියට පැමිණෙන්නේ. රයිට්. බිත්තර දමන මසුන් ගැනයි පුතේ කතා කරන්නේ අපි. බලන්න මේ බිත්තර දමන මසුන් ආකාර ටිකක් තමයි පුතේ මේ පේන්නේ ඉන්නේ. රයිට්. බිත්තර දමන මසුන් ආකාර ඒන්ජල් මත්ස්‍යන් වගේ පේනවා නේද දරුවනේ? බලන්න ඒන්ජල් මත්ස්‍යන් වගේ පේනවා. ගෝල් ෆිෂ් මත්ස්‍යෙක් වගේ පේනවා අපිට. වගේ නෙවෙයි නේද පුතේ ඒන්ජල් මත්ස්‍යය. රයිට්. කාෆ් හිටියනේ පුතේ නේ. හරි. ගෝල් ෆිෂ්. හරි. ඒන්ජල් ෆිෂ්ලා හිටියා.
මෙන්න බිත්තර දමන විසිතුරු මසුන් වර්ග සඳහා නිදසුන්. මතක තියාගන්න පුතේ මේ ටික ඔක්කොම මතක තියාගන්න පුතේ. මෙතනින් ඕන එකක් අහන්න පුළුවන්. මෙතනින් එකක් අනිවාර්යෙන් ස්ථිරව අහන්න පුළුවන් පුතේ. බහුවර්ණ මාදිලී ප්‍රශ්නයක බිත්තර දමන විසිතුරු මත්ස්‍ය ආකාරයක් වෙන්නේ කියලා. මේ බිත්තර දමන ආකාරයන නැවත මේගොල්ලෝ අපි වර්ග කරනවා. ඒක කතා කරන්න කලින් මේ ටික පුතේ අනිවාර්යෙන් ස්ථිරව මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම බිත්තර දමන මත්ස්‍ය වර්ග ටික පුතේ ස්ථිරව මතක තියාගන්න. බිත්තර දමන විසිතුරු මත්ස්‍ය වර්ග සඳහා උදාහරණ ටික පුතේ මේ ටික මතක තියාගන්න පුතේ අහනවා. අනේ හැම වසරකම වගේ විභාගෙට අහනවා පුතේ. මේ බිත්තර දමන විසිතුරු මත්ස්‍ය ආකාරයක් වන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ බිත්තර විසිරු ආහරණ කට්ටිය ඉන්නවා, පෙන කූඩු සාධන කට්ටිය ඉන්නවා. මවක මුඛය තුල තියාගෙන බිත්තර රකින්න කට්ටිය ඉන්නවා පුතේ. බිත්තර තැම්පත් කරන්නන් ඉන්නවා. ඒගොල්ලෝ ගැන කතා කරන්න කලින් වෙනම ඒගොල්ලෝ ගැන මතක තියාගන්නත් වෙනවා. බිත්තර තැම්පත් කරන අයට උදාහරණ මතක තියාගන්නත් වෙනවා. බිත්තර විසිරු ආහරණ කට්ටියට උදාහරණ මතක තියාගන්නත් වෙනවා. පෙන කූඩු සාදමින් බිත්තර පෙන කූඩු සාධන කට්ටිය මේ තුල බිත්තර තියාගෙන ඉන්න කට්ටිය ගැනත් මතක තියාගන්න වෙනවා. ඈ පුතේ මව්ක මුඛය තුල බිත්තර රකින්න කට්ටිය ගැනත් ඒකත් මතක තියාගන්න ඕන දරුවනේ. මව්ක රකින්න කට්ටිය ගැන. එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න වෙන මේගොල්ලෝ ගැන මතක තියාගන්නත් වෙනවා. අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් ඒ වගේම මතක තියාගන්න කවුද බිත්තර දමන විසිතුරු මසුන් වර්ග ගැනත් මතක තියාගන්නවා. වෙනම මතක තියාගන්නවා. ලේසි පුතේ බොහොම ලේසි මේගොල්ලෝ මතක තියාගන්න. එහෙනම් අපි බලමු කවුද මේ බිත්තර දමන මත්ස්‍ය වර්ග සඳහා නිදසුන්. කැට්ෆිෂ් කියන්නේ බිත්තර දමන මත්ස්‍ය වර්ගයක් පුතේ. අපි රතු පාටින් ගමුනේ වෙනත් පාටින් ලියමු. කැට්ෆිෂ්, කාෆ් අපි දැක්ක හැපැත්තේ ගෝල්ඩ්ෆිෂ්, ගෝල්ඩන් බාබ්, සීබ්‍රා ෆිෂ්, ඔස්කා. රයිට්? කීයක් ඉන්නවද? catfish, calf, goldfish, golden barb, zebra, oscar, discus, tetra, fighter, gurami, paradise fish, angel fish. 12ක් ඉන්නවා. බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක්. ආයිත් කියමු බලන්න. catfish, calf, goldfish, golden barbs, zebra fish, oscar මේ catfish කයන්නෙන් මතක තියාගන්න පුළුවන්. catfish, calf කයන්නෙන් එන කට්ටිය catfish කයන්න එන කට්ටිය බලන්න catfish, calf, goldfish ඉන්නවා. goldfish ඒ නමින්ම ගෝයන්නෙන් goldfish මේ ගෝයන්නෙන් එනවාම තියෙනවා. golden barbs තියෙනවා. zebra fish, oscar ලේසි ක්‍රමයක් මතක තියාගන්න. එහෙම මතක discus ඉන්නවා. tetra, fighter, gurami, paradise fish, angel fish. යට ඉඳන් උඩට බලමු. angel fish, paradise fish, gurami, fighters, tetra, discus, oscar, zebra fish, golden barb, goldfish, calf, catfish. බිත්තර දමන විසිතුරු වර්ග සඳහා උදාහරණ ටික මතක තියාගන්න. මොවුන් බිත්තර දමන ආකාරය අනුව නැවත කොටස් කිහිපයකට බෙදලා දක්වන්න පුළුවන්. අන්න එතකොට බිත්තර දමන ආකාරය අනුවත් අපි මතක තියාගන්න වෙනවා. බිත්තර දමන විසිතුරු මසුන් ටික ඔක්කොම ගත්තාම මේ ඉන්නේ catfish, calf, goldfish, golden barb, zebra, oscar, discus, tetra, fighters, gurami, paradise fish, angel fish. බිත්තර දමන විසිතුරු මසුන්. ඒ වගේම මේගොල්ලෝ පුතේ මොවුන් බිත්තර දමන ආකාරය අනුව නැවත කොටස් කිහිපයකට බෙදලා දක්වනවා. මේ බිත්තර දමන මසුන් ඒගොල්ලෝ බිත්තර දාන විදිහ අනුව පුතේ බිත්තර දාන ආකාරය අනුව අපිට නැවත කොටස් කිහිපයකට බෙදලා දක්වන්න පුළුවන්. ඒවුන්ටත් උදාහරණ අහනවා. ඒගොල්ලන්ටත් උදාහරණ අහනවා. ඉතින් අවසන් විභාගයේදී බහුවර්ණ ප්‍රශ්නයේදී මේ බිත්තර ගෝල්ඩ්ෆිෂ්ලා ගැන අහලා තිබ්බා. රයිට්? හරි. අපි බලමු මේ බිත්තර විසිරුවන මත්ස්‍යයන් ආකාරයක් විදියට අහලා තිබ්බ කවුද කියලා. ගෝල්ඩ්ෆිෂ් තමයි උත්තරේ දීලා තිබ්බේ. හරි. එහෙනම් මොවුන් බිත්තර දමන ආකාරය අනුව නැවත කොටස් කිහිපයකට බෙදලා දක්වනා පුතේ එක රයිට්. බිත්තර දමන ආකාරය අනුව නැවත කොටස් කිහිපයකට බෙදලා දක්වනා පුතේ එකක් තමයි
පළවෙනියා තමයි පුතේ පළවෙනියා බිත්තර විසුරුවන මත්ස්‍යයන්. කවුද පුතේ බිත්තර විසුරුවන මත්ස්‍යයන්? සීබ්‍රා, ගෝල්ෆිෂ් මතක තියාගන්න. කාෆ්, බාබ් වර්ග හා ටෙට්‍රා වර්ග පුතේ උදාහරණ දැන් මේ වැඩිපුර උදාහරණ මන් දීලා තියෙන උදාහරණ හරිද? වැඩිපුර උදාහරණ මේවට දීලා තියෙනවා. එතකොට මේ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම උත්තරයට තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න ඕනේ. බිත්තර පහුගිය අවුරුද්දේ පහුගිය විභාගේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් මේක මේ අවසන් මෙවර විභාගයේ තිබ්බ විභාගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න අහලා තිබ්බා. ඒ කලිනුත් අහලා දිගටම අහලා තිබ්බා මේ ප්‍රශ්න අහනවා විශේෂයෙන්ම මේ මාතෘකාවට අදාළව ප්‍රශ්න නිතරම අහනවා පුතේ. ඒ නිසා බිත්තර විසුරුවන මත්ස්‍යයන් කවුද පුතේ? බිත්තර විසුරුවනවා ඒගොල්ලෝ. බිත්තර විසුරුවා හරිනවා. බිත්තර විසුරුවා හරිනවා. බිත්තර විසුරුවන මත්ස්‍යයන්. එහෙනම් බිත්තර දාන ආකාරයේ අනුව බිත්තර දාන මත්ස්‍යයන් නැවත කොටස් කිහිපයකට බෙදලා දක්වනවා. පළවෙනි එක්කෙනා තමයි ඒකෙන් බිත්තර විසුරුවන මත්ස්‍යයන්. මතකද කට්ටියට කවුද? සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාෆ්, බාබ් වර්ග, ටෙට්‍රා වර්ග උදාහරණට ගන්න පුළුවන්. සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාෆ්, බාබ් වර්ග, ටෙට්‍රා වර්ග. දැම්මම මතක තියාගන්න. සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාෆ්, බාබ් වර්ග, ටෙට්‍රා වර්ග. අයසරක් කියන බලන්න. සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාෆ්, බාබ් වර්ග, ටෙට්‍රා වර්ග. හරි? සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාෆ්, බාබ් වර්ග සහ ටෙට්‍රා වර්ග. ටෙට්‍රා වර්ග. කවුද? බිත්තර විසිරුවන මත්ස්‍යයන් මේගොල්ලෝ. රයිට්. ඉදිරියට යන්න. හරි. එතකොට මේගොල්ලෝ බලන්න මොකද කරන්න කියලා. මෙවැනි මසුන් සඳහා ටැංකි පත්ලෙහි ගල්, මාබල් හොඳින් පිරිසිදු කරගත් හයිඩ්‍රිල්ලා පොල් කොහු වැනි ද්‍රව්‍යයක් දැමිය යුතුයි. එවිට මොවුන් විසිරුවන බිත්තර මේවායෙහි ඇලවේ. අන්න බලන්න. එතකොට මෙන්න මේ කට්ටිය සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාෆ්, බාබ් වර්ග සහ ටෙට්‍රා වර්ග මේගොල්ලෝ සඳහා විශේෂයෙන්ම ටැංකිවල මෙවැනි මසුන් සඳහා ටැංකි පත්ලේ මොනවද? ගල්, ටැංකි පත්ලේ ගල්, මාබල්, ඒ වගේම හොඳින් පිරිසිදු කරගත් හයිඩ්‍රිල්ලා පොල් කොහු වැනි ද්‍රව්‍යයක් පුතේ දාන්න. ටැංකි පත්ලේ මොනවද? ගල්, මාබල්, හොඳින් පිරිසිදු කරගත් හයිඩ්‍රිල්ලා පොල් කොහු වැනි ද්‍රව්‍යයක් දාන්න. එතකොට මේගොල්ලෝ විසිරුවා හරින බිත්තර මේවා මත ඇලීම සිද්ධ වෙනවා. පැහැදිලි. එහෙනම් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාවලියත් මතක තියාගන්න ඕන. රයිට්. මෙන්න ඒගොල්ලොන්ගේ මේල් ෆීමේල් කට්ටිය ඉන්නවා. මෙන්න බලන්න පුතේ ඒගොල්ලෝ බිත්තර විසිරුවා හරලා තියෙනවා. මේ බලන්න මේවා ඇලීම සඳහා මේ පතුලේ මේ බලන්න යම් කිසි දෙයක් පතුලේ යොදලා තියෙනවා. මේ ඊටාම පැහැදිලිව අවබෝධ කරගන්න. මේ බලන්න ගෝල්ෆිෂ් කෙනෙක් බිත්තර විසිරුවා හරිනවා. බලන්න දරුවනේ මේ ගෝල්ෆිෂ් කෙනෙක් බිත්තර විසිරුවා හරලා තියෙනවා. මේ බිත්තර විසිරුවා හරලා තියෙනවා. මේ මම නිල් පාටින් පෙන්නලා තියෙන මේ බිත්තර විසිරුවා හැරීම. මේ බලන්න බිත්තර විසිරුවා හැරීම මේ ගෝල්ෆිෂ් කෙනෙක්. ඒවා ගිහිල්ලා මේ පෘෂ්ඨේ ඇලීම සිද්ධ වෙනවා. ටැංකි පතුලේ ඒ ඇලීම සඳහා ද්‍රව්‍ය යොදලා තියෙනවානේ. රයිට්. මේල් ෆීමේල් ෆිෂ්ලා දෙන්නම ඉන්නවා මෙතන අපිට දැක් ගන්න පුළුවන්. මෙන්න මේල් ඉන්නවා, මෙන්න ෆීමේල් ඉන්නවා, මේල් ෆීමේල් දෙන්නම ඉන්නවා. මෙන්න යා බිත්තර විසිරුවා හැරීම සිද්ධ වෙනවා. බිත්තර විසිරුවා හැරීම සිද්ධ වෙනවා. බලන්න හොඳට නිරීක්ෂණය කරන්න දරුවනේ බිත්තර විසිරුවා හැරීම සිදු කරලා තියෙන ආකාරය. රයිට්. බිත්තර විසිරුවා හැරීම සිදු කරලා තියෙනවා. හරි. ඊළඟට දෙවනි කට්ටිය කවුද? බිත්තර තැම්පත් කරන්න. බිත්තර විසිරුවන කට්ටිය හරි. අපි දැන් බිත්තර තැම්පත් කරන්නන්ට යන්නේ. ඔන්න මේකට හරිද? හරි. හරි. අපි බිත්තර විසිරුවා හරින්නන්ට යන්නේ. ඔන්න මේකට උදාහරණ ටික තියෙනවා දරුවනේ. රයිට්. හරි. අපි බිත්තර විසිරුවා හරින්නන් ගැනයි පුතේ කතා කරේ. ඔන්න දැන් කතා කරන්නේ බිත්තර තැම්පත් කරන්න. දැන් කතා කරන්නේ කවුද? බිත්තර තැම්පත් කරන්නන් ගැන කතා කරන්නේ. බලමු මේකට උදාහරණ කවුද කියලා. මේ සදා උදාහරණ වශයෙන් මෙන්න බිත්තර තැම්පත් කරන කට්ටිය දරුවනේ. මෙන්න බිත්තර තැම්පත් කරන කට්ටිය. මේගොල්ලෝ බිත්තර තැම්පත් කරනවා. දෙවෙනි කට්ටිය විසිරුවා හරින කට්ටිය ගැන ඉගෙන ගත්තේ. මේකට උදාහරණ තමයි ඒන්ජල්, ඔස්කා, ඩිස්කස් උදාහරණ තුනක් තියෙනවා. කවුද? ඒන්ජල් හරි.
ඒන්ජල් ඔස්කා ඩිස්කස්. හරි මෙන්න උදාහරණ වශයෙන් ඒන්ජල් ෆිෂ් ගන්න පුළුවන් ඔස්කා සහ ඩිස්කස්. ඒන්ජල් ඔස්කා ඩිස්කස් කවුද? ඒන්ජල් ඔස්කා ඩිස්කස්. ඒන්ජල් ඔස්කා ඩිස්කස් කවුද? බිත්තර තැම්පත් කරන්න. ඒගොල්ලෝ බිත්තර තැම්පත් කරනවා. කවුද බිත්තර තැම්පත් කරන අය? බිත්තර තැම්පත් කිරීම මේ සඳහා උදාහරණ වශයෙන් අපිට ඒන්ජල් ඔස්කා ඩිස්කස් ගන්න පුළුවන්. ඒන්ජල් ඔස්කා ඩිස්කස්. මේ වගේ මසුන් සහිත ටැංකි වලට පුතේ විශාල පත්‍ර සහිත ජලජ පැලෑටි, ගල් කැබලි, උළු කැබලි, ඇස්බෙස්ටෝස් තහඩු වූ අලංකාර මුල් බිත්තර තැම්පත් කරන උපස්තර විදිහට යොදන්න ඕනේ. විශේෂයෙන් ඒන්ජල් ෆිෂ්ලට ඔස්කල සහ ඩිස්කස්ලට ඒගොල්ලෝ බිත්තර තැම්පත් කරන්න. ඒගොල්ලෝ බිත්තර තැම්පත් කරනවා. හරි. එතකොට මෙවැනි මසුන් සහිත ටැංකිය වලට ඒන්ජල් ඔස්කා ඩිස්කස් ඉන්න ටැංකිය වලට අපිට පුළුවන් විශාල පත්‍ර සහිත ජලජ පැලෑටි යොදන්න. එකතු කරන්න. විශාල පත්‍ර සහිත ජලජ පැලෑටි, ගල් කැබලි, ඒ වගේම උළු කැබලි තැම්පත් වීම සඳහා ඇස්බෙස්ටෝස් තහඩු එහෙම නැත්නම් අලංකාර මුල් බිත්තර තැම්පත් කරන උපස්තර විදිහට යෙදීම සිදු කරන්න ඕනේ දුවේ පුතේ. අන්න බිත්තර තැම්පත් කරන උපස්තර විදිහට ඒවා යෙදීම සිදු කරන්න ඕන. රයිට් හරි. මෙන්න ඉන්නව කට්ටිය. මේ බලන්න මේ පත්‍ර මත බිත්තර තැම්පත් කරලා තියෙනවා. විශාල පත්‍ර සහිත ජලජ ශාක. රයිට්. බලන්න ඒන්ජල් ඔස්කා ඩිස්කස් නේ. මේ බලන්න ඒන්ජල්ස්ලා. ඒන්ජල් මත්සී. රයිට්. ඒන්ජල් ඔස්කා ඩිස්කස් මේ බලන්න මේගොල්ලෝ මේ පත්‍ර මත බිත්තර තැම්පත් කරලා තියෙනවා. මේගොල්ලෝ බිත්තර තැම්පත් කරන මේ බලන්න මේ විශාල පත්‍ර මේ විශාල පත්‍ර. ඒන්ජල් මත්සී. ඒන්ජල් ඔස්කා ඩිස්කස් මත්සීන් තමයි පුතේ බිත්තර තැම්පත් කරන්නන විදිහට අපි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. Remove X gently with බලන්නකෝ මේ your fingers මේ remove කරලා තියෙන X බලන්නකෝ. හරි. මේ බලන්න X බිත්තර විශාල ශාක පත්‍රයක් මත මේ තියෙන බිත්තර තැම්පත් කරලා මේ අතට අරන් පෙන්නලා තියෙන මේ බලන්න දරුවනේ මේ ජලජ ශාකයේ විශාල පත්‍රයක් මතට මේ බලන්න බිත්තර තැම්පත් කරලා තියෙන මේ බිත්තර තැම්පත් කරලා තියෙන විශාල පත්‍රයක් මතට මේ බිත්තර තැම්පත් කරලා තියෙන පත්‍රයක් මතට බිත්තර විශාල ප්‍රමාණයක් තැම්පත් කරලා තියෙනවා මත්ස්‍ය බිත්තර. ඒන්ජල් ඩිස්කස් ඔස්කාරි මත්ස්‍ය. හරි. පෙන කූඩු සාධන මත්ස්‍යීන් අන්න බලන්නකෝ. දැන් අපි බිත්තර විසුරුවා හරින්නන් ගැන කතා කරා. දැන් මතකයිනේ කට්ටිය. හොඳට මතක තියාගන්න ඕනේ දුවේ පුතේ. අවබෝධයෙන් මතක තියාගන්න. අනිවාර්යෙන්ම විභාගෙට අහනවා. ස්ථිරවම අහනවා. හරි. එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. දරුවන්ට හොඳට මතකයි මේ වගේ දේවල්. හොඳට මතක තියාගන්න මේ දුවල පුතාලා. එහෙනම් බලන්න දුවේ පුතේ කවුද මේ පෙන කූඩු සාධන මත්ස්‍යීන්? දෙන්නෙක් ගැන කතා කරා. තුන්වෙනි එක්කෙනා තමයි පෙන කූඩු සාධන මත්ස්‍යීන්. මොනවද හදන්නේ? මේ පෙන කූඩු හදනවා. හරි. මේකට කවුද උදාහරණ? ගුරාමි සහ ෆයිටර් මත්ස්‍යීන්. කවුද පුතේ? ගුරාමි සහ ෆයිටර්. මසුන් මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. මේගොල්ලොන්ගේ පිරිමි මත්ස්‍යයා මතක තියාගන්න. එයා මොකද කරන්නේ? ජලය මතු පිට පෙන බින්දු තැම්පත් කරමින් කූඩුවක් හදනවා. කවුද? ගුරාමි සහ ෆයිටර් කියන මත්ස්‍යයන් තමයි මේකට අයත් වෙන්නේ. පෙන කූඩු සාදමින් පෙන කූඩු හදන මත්ස්‍යයන්. පෙන කූඩු සාදමින් ඒ තුල බිත්තර දාන මත්ස්‍යයන්. පෙන කූඩු හදන මත්ස්‍යයන්. බලන්නකෝ පෙන කූඩු සාදන මත්ස්‍යයන්. ගුරාමි සහ ෆයිටර් කියන මත්ස්‍යය තමයි මේකට අයිති වෙන්නේ. එතකොට පුතේ මේ පෙන කූඩු සාදන මත්ස්‍යයන්ගේ මේගොල්ලොන්ගේ පිරිමි මත්ස්‍යයා තමයි පිරිමි මත්ස්‍යයා. මේල් පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ? ජලයේ මතු පිට පෙන බින්දු තැම්පත් කරනවා. ජලයේ ස්පේස් එක ජලයේ මතු පිට පෙන බින්දු තැම්පත් කරනවා.
මේගොල්ලොන්ගේ පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ දුවේ පුතේ? ජලයේ මතු පිට පෙන බින්දු තැම්පත් කරනවා. ජලයේ මතු පිට පෙන බින්දු තැම්පත් කරමින් කූඩුවක් හදනවා. ඊට පස්සේ පිරිමි මත්ස්‍යයා සංසේචිත බිත්තර මෙම පෙන කූඩුව තුල තබා පැටවුන් බිහිවන තුරු රකිනවා. පෙන කූඩුව හදනවා වගේම පැටවුන් බිහිවන තුරු මේක රැකීම සිද්ධ කරන්නේත් පිරිමි මත්ස්‍යයා. බලන්නකෝ. එහෙනම් පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ? දරුවනි, පිරිමි මත්ස්‍යයා තමයි පෙන කූඩුව හදන්නේ. ඒ වගේම පිරිමි මත්ස්‍යයා සංසේචිත බිත්තර මෙන්න මේ හදන පෙන කූඩුව තුල තියලා පුතේ පැටවුන් බිහිවන තුරු රකිනවා. බිත්තර දැමූ විගස ගැහැණු සතුන් ටැංකියෙන් ඉවත් කිරීමෙන් පුතේ පිරිමි මත්ස්‍යයාගෙන් වන හානි අවම කරගන්න පුළුවන්. බිත්තර දැමූ විගස ගැහැණු මත්ස්‍යයන් ටැංකියෙන් ඉවත් කරන්න ඕනේ. එමගින් ඒ ගැහැණු මත්ස්‍යයන් හට පිරිමි මත්ස්‍යයන්ගෙන් වන හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. කවුද උදාහරණ? ගුරාමි සහ ෆයිටර්. පෙන කූඩු සාධන මත්ස්‍යයන්. පෙන කූඩු සාධන මත්ස්‍යයන්. හරි. මේ බලන්න. ගුරාමි සහ ෆයිටර්. ඔව්. ගුරාමි සහ ෆයිටර් තමයි එකට අයිති වෙන්නේ පුතේ. මේ බලන්න. රයිට්. හරි. පෙන කූඩු සාධන මත්ස්‍යයන් බලන්න සකස් සාදලා තියෙන ආකාරය ඉතාමත් බලංකාරව ඔබ දැකලා ඇති. ඊට පස්සේ හතරවෙනි එක්කෙනා පුතේ රයිට් ෆයර් මවුත්. බලන්න මුඛය තුල තබාගෙන බිත්තර රකින මත්ස්‍යයන් පුතේ ෆයර් මසුන් තමයි පුතේ. ෆයර් මසුන් තමයි මේ සඳහා උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. ඒගොල්ලෝ අපි හඳුන්වනවා හතරවෙනි ආකාරයේ දරුවනේ. හතරවෙනි ආකාරයේ පුතේ අංක 4 මුඛය තුල තබාගෙන බිත්තර රකින මත්ස්‍යයන්. පුතේ මේකට ෆයර් මසුන් ෆයර් මවුත් මත්ස්‍යයන් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. බලන්න දුවේ පුතේ මේගොල්ලෝ මුඛය තුල තියාගෙන බිත්තර රකින්න. මුඛය තුල තබාගෙනයි බිත්තර රකින්නේ මේ කට්ටිය. ෆයර් මසුන් තමයි පුතේ උදාහරණ දක්වන්න පුළුවන්. මේගොල්ලොන්ගේ ගැහැණු පිරිමි මත්ස්‍යයා, ගැහැණු මත්ස්‍යයයි පිරිමි මත්ස්‍යය දෙන්නම කියන එකෙන් අදහස් වෙන්නේ ගැහැණු පිරිමි මත්ස්‍යයා පුතේ මේගොල්ලොන්ගේ පැටවුන් බිහිවන තුරු බිත්තර මුඛය තුල රඳවගෙන ඉන්නවා. බලන්න. බලන් යදී ආහාර මේ මත්ස්‍යයන්ට වඩා මේගොල්ලොන්ගේ මාපිය රැකවරණේ වැඩිපුර තියෙනවා නේ විසිතුරු මත්ස්‍යයන්ගේ. අපි දැන් ආහාර මත්ස්‍යයන්ගෙන් ගත්තේ විශේෂයෙන්ම අර තිලාපියා මත්ස්‍යයගෙත් අපි කියවනේ පැටවුන් තියාගෙන ඉන්නවා කියලා බිහින්න. මේගොල්ලොන්ගේ මේ ගැහැණු මත්ස්‍යයා වගේම පිරිමි මත්ස්‍යයා කැ මෙතන ගැහැණු පිරිමි මත්ස්‍යයා කියන එක අදහස් කරන්නේ. ගැහැණු පිරිමි මත්ස්‍යයා පැටවුන් බිහිවන තුරු පුතේ මුඛය තුල බිත්තර රඳවගෙන ඉන්නවා. ඒ වගේම බිත්තරයෙන් බිහි වූ පසුවද ආරක්ෂාව අවශ්‍ය වූ සෑම විටම කුඩා පැටවුන් මුඛය තුලට ගැනීම සිදු කරනවා. මේ ෆයර් මසුන්ගේ මුඛය තුල තබාගෙන බිත්තර රකින මත්ස්‍යයන් තමා පුතේ ෆයර් මත්ස්‍යයන්ට අයිති වෙන්නේ. මුඛය තුල තබාගෙන බිත්තර රකින්නවා මේගොල්ලෝ. මුඛය තුල තබාගෙන බිත්තර රකින මත්ස්‍යයන් මේකට අයිති වෙන්නේ. කවුද ඒගොල්ලෝ? ෆයර් මසුන්. ෆයර් මසුන්. උදාහරණයකට ගන්න. ඒගොල්ලෝගේ ගැහැණු පිරිමි මත්ස්‍යයා මොකද කරන්නේ? ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයා දෙන්නම මේ වැඩේ කරනවා. ගැහැණු පිරිමි මත්ස්‍යයා පුතේ පැටවුන් බිහිවන තුරු පැටවුන් බිහිවන තුරු මේගොල්ලෝ මුඛය තුල රඳවගෙන ඉන්නවා. බිත්තරයෙන් බිහි වූ පසුවද ආරක්ෂාව අවශ්‍ය සෑම විටම පුතේ කුඩා පැටවුන් මුඛය තුලට ගැනීම සිදු කරනවා. කුඩා පැටවුන් මුඛය තුලට ගැනීම මේගොල්ලෝ සිදු කරනවා දරුවෝ. රයිට්. හරි. මෙන්න දරුවනේ. බලන්න ඒගොල්ලෝ. හරි. ෆයර් මසුන්. රයිට්. මෙන්න බලන්න ෆයර් මසුන්. හරි. ෆයර් මසුන්. ඒ වගේම අපි මුලින්ම පැටවුන් බිහි කරන මසුන් ගැන කතා කරාට ඒක හැඳින්වීම කරේ නෑ. මෙන්න දැන් විස්තර කරන්න යන්නේ අපි බිත්තර දමන මසුන් ගැන කතා කරලා අවසන් දරුවනේ. ඒ වගේම බිත්තර දමන ආකාරය අනුවත් අපි ඒගොල්ලෝ වර්ග කරා දරුවනේ. බිත්තර විසිරුවා හරින්නන්,
බිත්තර විසිරුවා හරින්නන්, බිත්තර තැම්පත් කරන්න නේද දරුවනේ. ඒ වගේම පෙන කූඩු සාදන්නන්, මුඛය තුල රකින්නන් විදියට අපි ඒක වර්ග කරා. බිත්තර විසිරුවා හරින්නන් හිටියා දරුවනේ. බිත්තර තැම්පත් කරන්නන් හිටියා. පෙන කූඩු සාදන කට්ටිය හිටියා. ඒ වගේම අපි බිත්තර ඒ වගේම අපි කිව්වා මේ මෞක මුඛය තුල රකින්න. මුඛය තුල බිත්තර රකින්න මස් වෙන විදියට අපි කතා කරා. අවසන් වශයෙන් කතා කරේ ඒගොල්ලෝ. දැන් අපි කතා කරන්නේ පුතේ නැවතත් මේ පැටවුන් බිහි කරන මත්ස්‍යයන් ගැනයි අපි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ. ඒගොල්ලන්ට උදාහරණවත් සමග පැටවුන් බිහි කරන මත්ස්‍යයන් මෙතන අපි විස්තර කරනවා. කලින් එතනදී අපි කතා කරා විතරයි. මෙතෙන්දී බලාපොරොත්තු වෙන අපි ඒක විස්තර කරා. පැටවුන් බිහි කරන මත්ස්‍යයන්. මේ ආකාරයේ ගැහැණු මත්ස්‍යයන් පුතේ බිත්තර බාහිර පරිසරයට මුදා හරින්නේ නැහැ. අපි දන්නවා බිත්තර දමන මත්ස්‍යයන්ගේ ගැහැණු මත්ස්‍යයා බාහිර පරිසරයට බිත්තර මුදා හැරීම සිද්ධ වෙනවා. ජලය තුළ බාහිර සංසේචනයක් වෙන්නේ මේ සංසේචන බිත්තර ශුක්‍රාණු සහ බිත්තර ජලයට මුදා හැරීමක් සිදු වෙන්නේ. එතකොට ඒවා අපි දන්නවා සාමාන්‍යයෙන් මේ පොදුවේ සිදුවෙන කතාව. ඒවා ජලය තුළදී සංසේචනයක් බාහිර සංසේචනයක් වෙන්නේ. මේ පැටවුන් බිහි කරන මත්ස්‍යයන් ගත්තාම මේ ආකාරයේ ගැහැණු මත්ස්‍යයන් බිත්තර බාහිර පරිසරයට මුදා හරින්නේ නැහැ. ගැහැණු මත්ස්‍යයාගේ ශරීරය තුළමයි දේහය තුළමයි සංසේචනය සිදු වෙන්නේ. ගැහැණු මත්ස්‍යයාගේ ශරීරය තුළට ශුක්‍රාණු පිරිමි මත්ස්‍යය ඇතුළු කිරීම සිදු කරනවා. ඊට පස්සේ ශරීරය තුලදීම මේ සංසේචනය සිදු වෙන්නේ සාපේකට කියන්නේ අභ්‍යන්තර සංසේචනයක් කියලා. නියමිත කාලයේදී පැටවුන් බිහිවීම සිද්ධ වෙනවා. හරිද මේ පුතේ? එහෙනම් බලන්න මේ ආකාරයේ ගැහැණු මත්ස්‍යයන් බිත්තර බාහිර පරිසරයට මුදා හරින්නේ හරි. ගැහැණු මත්ස්‍යයන් බිත්තර බාහිර පරිසරයට මුදා හරින්නේ නැහැ දරුවනේ. මෙම ආකාරයේ ගැහැණු මත්ස්‍යයන් බිත්තර බාහිර පරිසරයට මුදා නොහරි. මේගොල්ලෝගේ එහෙනම් මොකද වෙන්නේ? අභ්‍යන්තර සංසේචනයක් සිද්ධ වෙන්නේ. ගැහැණු මත්ස්‍යයාගේ දේහය තුළට අපි කතා කරානේ පිරිමි මත්ස්‍යයා ශුක්‍රාණු ඇතුළු කිරීම සිදු වෙනවා. බිත්තර සංසේචනයෙන් පස්සේ පරිසරයට කුඩා පැටව් නිදහස් වෙනවා. පරිසරයට කුඩා පැටව් නිදහස් වෙනවා බිත්තර සංසේචනයෙන්. මෙන්න අපි උදාහරණයේ විදියට කවුද? පැටවුන් බිහි කරන මත්ස්‍යයන් මෝලි විශේෂ, ප්ලේටි වර්ග හා ෂෝට් ටේල්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න පුතේ ඔන්න මතක තියාගන්න. රයිට් කවුද? උදාහරණ පැටවුන් බිහි කරන මත්ස්‍යයන් නේ. පැටවුන් බිහි කරන මත්ස්‍යයන් මෙන්න මේගොල්ලෝ තමයි කවුද? පැටවුන් බිහි කරන්නේ. මෝලි විශේෂ, ප්ලේටි වරයිටිස් වෙනවා, ප්ලේටි සහ ෂෝට් ටේල්. මෙන්න පැටවුන් බිහි කරන මත්ස්‍ය විශේෂ. උදාහරණ පැටවුන් බිහි කරන මත්ස්‍යයන්ට මෝලි විශේෂ, ප්ලේටි වර්ග සහ ෂෝට් ටේල් අපිට හමසුන් දක්වන්න පුළුවන් දරුවනේ. රයිට් මේ බලන්න ඒගොල්ලෝ ප්ලේටි මසුන් අභිජන්‍ය කියලා තියෙනවා. මේ බලන්න මේ ප්ලේටි මසුන් මේ බලන්න පැටව බිහි කරන අවස්ථාවක් තියෙන දරුවනේ. ප්ලේටි මසුන් අභිජන්‍ය මේ බලන්න බාහිරට පැටවුන් බිහි කරන අවස්ථාවක් මේ තවත් මේ බලන්න අභ්‍යන්තර සංසේචනයක් වෙන්නේ නියමිත කාලයට පස්සේ පැටවුන් බිහි කිරීම සිද්ධ වෙනවා. ප්ලේටි මසුන් අභිජන්‍ය. රයිට් දුලු පුතාලා තාමත්ම පැහැදිලි පුතේ. තාමත්ම පැහැදිලි මේ රූප අණුව අපි හරියටම නිවැරදිව ඒ ආකාර දුල පුතාලට මෙතන විස්තරාත්මකව පැහැදිලි කරලා රූපත් සමග ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න දරුවනේ. රයිට් බලන්න දුවේ පුතේ. හරි අපි දැන් කතා කරන්නේ පුතේ මත්ස්‍යයන් අභිජන්‍ය සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී අපි සලකා බැලිය යුතු සාධක. අන්න දේශනය පුතේ. මේ කරුණු හරියටම වැදගත් වෙනවා. විභාගයත් ඒ වගේම අහනවා පුතේ. ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ විභාගයට අහනවා. හැම අවුරුද්දකම මේ මත්ස්‍ය අභිජන්‍ය ගැන අහනවා පුතේ. මෙවරත් ඇහුවා. ඉතින් මෙවර අවසන් වතාවට පැවැත්වුණු විභාගෙදිත් පුතේ විශේෂයෙන්ම මත්ස්‍ය අභිජන්‍ය ගැන ඇහුවා. අපි දරුවන්ට ඒ විදිහට මුගන්වලා ඇරියයි දේවල්. ඒ විදිහටම දරුවනේ මත්ස්‍ය අභිජන්‍ය ගැන අහලා තිබ්බා. අවසන් වතාවට අපි දරුවන්ට දුන්න ඉලක්ක ප්‍රශ්නවල ඒ ආකාරයෙන් මේ ප්‍රශ්නවල සඳහන් වෙලා තිබ්බා. මේ ප්‍රශ්න ඒ විදිහටම විභාගෙට අහලා තිබ්බා. අපි අත්දැකීමත් එක්ක ඒ වැඩේ කරන්නේ දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්නේ. හරි හොඳයි දුවේ පුතේ. එහෙනම් මතක තියාගන්න මේ මත්ස්‍ය අභිජනනය කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී අපි සලකා බලන්න ඕන සාධක ටිකක් තියෙනවා. දැන් කතා කරන්න යන්නේ ඒකයි. මත්ස්‍යයන් අභිජනනය කරන්න ඒ සඳහා අභිජන්න මධ්‍යස්ථානයක් හදාගන්න. මත්ස්‍යයන් අභිජනනය සඳහා ස්ථානයක් මත්ස්‍ය අභිජනනය සඳහා මත්ස්‍යයන් අභිජනනය කිරීම සඳහා ස්ථානයක් තෝරගන්නකොට අපි සලකා බලන සාධක. මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක් සඳහා කියපුවමත් නිවැරදි. එකක් ජල ප්‍රභවය.
පහසු මිලට ඉඩම් ලබා ගැනීමේ හැකියාව. ජල ප්‍රභවයක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම ජල ප්‍රභවය පිළිබඳ සලකලා බලන්න ඕනේ. ඒ වගේම අපිට පහසු මිලට ඉඩම් ලබා ගැනීමේ හැකියාව නම් ඒක වාසියක්. එහෙම තියෙනවා. එහෙම තියනවද කියලා බලන්න ඕනේ. ළඟාවීමේ පහසුව මේ තැන් වලට පහසුවෙන් යන්න එන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. සෑහෙන දුරක් ගෙවාගෙන ගිහිල්ලා යන්න දුෂ්කර මාර්ග ගෙවාගෙන ගිහිල්ලා හරි එහෙම මේ වැඩේ කරන්න බෑ. ළඟාවීමේ පහසුව තියෙන්න ඕනේ වෙන ඉඩමක එවැනි ස්ථානයක. ළඟාවීමේ පහසුවෙන් යෑමෙන් කරන්න පුළුවන් වෙන්න. ශ්‍රම අවශ්‍යතා ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දූෂණයෙන් තොර ස්ථානයක් වෙන්න ඕනේ less polluted. less polluted කියනවා දූෂණයෙන් තොර වූ ස්ථානයක් වෙන්න ඕනේ දරුවෝ. දූෂණයෙන් තොර ස්ථානයක් වෙන්න ඕනේ දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ මත්ස්‍ය අභිජනනය කිරීම සඳහා ස්ථානයක් තෝරගන්නකොට සලකා බැලිය යුතු සාධක ප්‍රධාන වශයෙන් ජල ප්‍රභවයේ පුතේ පහසුවෙන් මිලට ඉඩම් ලබා ගැනීමේ හැකියාව ඒ වගේම ළඟාවීම පහසු වෙන්න ඕනේ ශ්‍රම අවශ්‍යතාවය ලබා ගන්න පුළුවන් වෙන දූෂණයෙන් තොර වෙච්ච ස්ථානයක් වෙන්න ඕනේ. පරිසර දූෂණයට ලක් වෙච්ච ස්ථානයක් නම් පුතේ එතන හරියන්නේ නැහැ. ඉතින් එතන පස මත එකතු වෙලා තියෙනවා විෂද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ වායුගෝලයේ දූෂිතයි එතකොට. එහෙනම් මේ අපි දන්නවා විශේෂයෙන්ම ජීවීන් මේ මත්ස්‍ය තාම සංවේදී ජීවීන් මේ ජීවීන් මේ හේතු නිසා දූෂිත ස්ථානයක ඒ දූෂිත ද්‍රව්‍ය වායුගෝලයේ වගේම පරිසරයේ මත පස මත එකතු වෙලා තියෙන පුළුවන් පුතේ. එතකොට අපි එතන මේ මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථානයක් ස්ථාපිත කරොත් ඒවායේ බලපෑම අනිවාර්යෙන් මේ මත්ස්‍යයන්ට එන්න පුළුවන් පුතේ. මත්ස්‍යයන් රෝගී වෙලා ඔවුන්ට ජීවිතය හානි වෙන්න පුළුවන්. මත්ස්‍යයන් මිය යාම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න කවමදාවත් කිසිම හේතුවක් නිසා මේ පරිසර දූෂණයට ලක් වෙච්ච ස්ථානයක් මේ නිකන් හම්බෙච්ච ඉඩමක් හොඳ ඉඩම කියලා එහෙම ගන්න නෑ පුතේ. පරිසර දූෂණයට ලක් නොවූ ස්ථානයක් වෙන්න ඕනි. ස්ථීර වශයෙන්ම මේ අභිජනන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා තෝරගන්න භූමිය. ඒ වගේම දරුවනි ශ්‍රම අවශ්‍යතා ලබා ගැනීම. දැන් මේ සඳහා මේ වගේ වැඩ කරන්න මත්ස්‍යයන්ට ආහාර දාන්න ඕනේ, ජලය මාරු කරන්න ඕනේ දරුවනි. මේ අභිජනන ක්‍රියාවලිය වලදී අපි අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත් තියෙනවා. ඒ අභිජනන ක්‍රියාවලිය සිදු කරවීමේ කටයුතු තියෙනවා දරුවනි. නඩත්තු කටයුතු ඉතින් මේ සඳහා පුතේ ශ්‍රමය අවශ්‍යයි. ඉතින් මේ ශ්‍රමය ලබා ගන්න පුළුවන් පුද්ගලයන් අපිට අවශ්‍යයි මේ සඳහා ශ්‍රමය කියන්නේ මානව සම්පත අවශ්‍යයි මේ කටයුතු කරන්න දරුවනේ මේ නඩත්තු කටයුතු සිදු කරන්න ඕනේ මේ වගේ. ඉතින් අන්න ඒ කටයුතු සඳහා ශ්‍රම අවශ්‍යතාවය ලබා ගැනීමට පුළුවන්කමක් තියෙන හැකියාවක් සහිත වෙන්න ඕනේ ප්‍රදේශයේ. ඒ වගේම ළඟාවීමේ පහසුව. මේ ස්ථානෙට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. ඒ වගේම මේ පැටව් රැගෙනීම වගේම රැගෙන යාම අලවිකිරි මේ ගෙන යන්න එනවා. පැටව් මිලදී ගැනීම සඳහා එනවා. මේ මව් සතුන් මිලදී ගැනීම අභිජන්න සඳහා මේ අභිජන්න මිලදී ගන්න අභිජන්න කළාද පැටව මිලදී ගන්න එනවා දරුවනේ. නිසා මෙතෙන්ද අපිට පහසුවෙන් යෑම කරන්න පුළුවන් මාර්ග පද්ධති නිසියාකාරව පිටලා තියෙන ස්ථානයේ පහසුවෙන් කඩිනමින් ළඟා වෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. පහසුවෙන් යන්න දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දේවල් කරන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. ඒකයි මෙතන ළඟාවීමේ පහසු කියන්නේ. පහසු මිලට ඉඩම් ලබා ගැනීමේ හැකියාව. මේ ඉඩම් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව දෙන විශාල මුදලක් වැය කළා. මේ සඳහා දැන් අපි මේ එහෙම අරගෙන තේරුමක් වෙන්නේ මේ සඳහා මෙතන අපි ස්ථාපිත කරන්න ඕනේ. මේ තව වැඩ කටයුතු තියෙනවනේ කරන්න. ඒ කටයුතු කරන්න ව්‍යාපාරය කරගෙන යන්න අභිජන්න මධ්‍යස්ථාන ස්ථාපිත කරන්න අපි ඒ පහසුවෙන් ඉඩම් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම එතකොට තමයි මේ වැඩේ හරියට කරන් යන්න පුළුවන් වෙන්නේ මොටිවේට් වෙන්නේ. පහසුවෙන් ඉඩම් මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ දරුවනේ. ඒ වගේම ජල ප්‍රභවය නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා පුතේ. මොකද මේවා තුල අපිට අනිවාර්යයෙන්ම ජලය අවශ්‍යයි පුතේ. ඉතාමත් හොඳ තත්ත්වයේ ජලය ලබා ගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ සඳහා විශේෂයෙන්ම ජල ප්‍රභවය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මේ මත්ස්‍ය අභිජනනය කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක යටතේ පුතේ මේ ටික අපි ප්‍රධාන වශයෙන් කතා කරේ. හොඳයි දරුවනේ ඉදිරියට යමු. මෙන්න අභිජනන මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග ටිකටයි පුතේ අපි දැන් යන්නේ. දැන් යන්නේ අභිජනන මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග සඳහා. අභිජනන මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග සඳහායි පුතේ අපි යන්නේ. හරි. 1 මව් සතුන් තබා ගැනීමේ ටැංකි තියෙන්න ඕන පුතේ. මව් සතුන් තියාගන්න. අභිජනනයේ සඳහා යොදා ගන්න මව් සතුන් තියාගන්න ටැංකි තියෙන්න. මව් සතුන් සඳහා වෙනම මව් සතුන් තබා ගැනීමේ ටැංකි තියෙන්න ඕන. ඒ වගේම මත්ස්‍ය අභිජනන ටැංකි පවත්වා ගැනීම හා නඩත්තු වෙන්න ඕනේ. හරි? තියෙන්න ඕනේ ඒකට. කීටයන්, පසු කීටයන්, ඇසිත්තන්, ඇඟිල්ලන් ඇති කිරීමේ ටැංකි පවත්වා ගන්න. මේ ඇඟිල්ලන් තමයි අපි තැම්පත් කිරීම සඳහා ගන්න මත්ස්‍ය පොකුණු වල තැම්පත් කිරීම සඳහා යොදාගන්නේ ඇඟිල්ලන්. ඇඟිල්ලන් තමයි මත්ස්‍ය විශේෂ දැන් ආහාර මේ මත්ස්‍ය වගාවකදී වගේ අපි අර පොකුණු තුල තැම්පත් කරන්නේ ඇඟිල්ලන් තමයි තැම්පත් කරන්නේ. ඒගොල්ලෝ තමයි වර්ධනය වෙලා එන්නේ. ආහාර දීලා සුදුසු ආකාරයට පෝෂණ තත්ත්ව ලබා දුන්නාන් පස්සේ මේ ඇඟිල්ලන් තමයි තැම්පත් කරන්නේ.
ඒත් මේ අපි ඇඟිල්ලන් තමයි වර්ධනය වෙලා ඉන්නේ. තැම්පත් කිරීම සඳහා යොදා ගන්න අය තමයි මේ ඇඟිල්ලන් කියන්නේ. කීට අවස්ථා තියෙනවා, පසු කීට අවස්ථා, ඒ කීටයන්ගෙන් බිහිවන ඇසිත්තන්, ඊට පස්සේ ඇඟිල්ලන්. මේ ඇති කිරීමේ ටැංකි පවත්වා ගැනීම සිදු කරන්න ඕනේ. මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේ ඒකකයක් පුතේ අනිවාර්යයෙන්ම අභිජනන මධ්‍යස්ථානය තුල තියෙන්න ඕනේ ප්‍රධාන අංගයක්. මොකද්ද? මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේ ඒකකයක් පවත්වාගෙන යන්න. එහෙනම් එක අභිජනන මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග ටික මෙන්න පුතේ. එකක් මව් සතුන් තබා ගැනීමේ ටැංකි තියෙන්න ඕනේ පුතේ. මව් සතුන් තියාගන්න ටැංකි. මව් සතුන් අවශ්‍යයි දරුවනේ. මව් සතුන් අභිජනනය සඳහා යොදාගන්නේ. මේ අභිජනන සඳහා යොදා ගන්නා මව් සතුන් තියාගන්න ටැංකි වෙනම තියෙන්න ඕනේ. ඊළඟට මත්ස්‍ය අභිජනන ටැංකි පවත්වා ගැනීම හා නඩත්තුව. මත්ස්‍ය අභිජනන ටැංකි අභිජනනය සිදු කරන ටැංකි අවශ්‍යයි. ඒවා පවත්වා ගැනීම වගේම නඩත්තුව හරියට සිදු කෙරෙන්න ඕනේ, තියෙන්න ඕනේ. කීටයන්, ඒ වගේම පසු කීටයන්, ඇසිත්තන් සහ ඊළඟට තත්ත්වයේ පැටව් ඇඟිල්ලන් ඇති කිරීමට ටැංකි පවත්වා ගැනීම සිදු කරන්න. කීටයන් සදා වෙනම, පසු කීටයන්ට, ඇසිත්තන් ඊළඟට ඇඟිල්ලන් තමයි අපි අභිජනන මධ්‍යස්ථාන වලින් එළියට දෙන්නේ, විශේෂයෙන්ම රෝපණය සඳහා යොදා ගන්න. ඊළඟට විශේෂයෙන්ම මත්ස්‍යයන් මේ වෙළඳ පොළට සූදානම් කිරීමට නැත්නම් ප්‍රවාහනය සඳහා දරුවනේ නිසි ආකාරයෙන් ඇසුරුම් කිරන්න ඕනේ. ඒ නිසා මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේ ඒකකයක් පුතේ මේ අභිජනන මධ්‍යස්ථානයක් තුල පවත්වන යාගම අතිශයින් වැදගත්. මතක තියාගන්න. එහෙනම් මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේ ඒකකයක් වෙනමම පවත්වාගත යුතුයි. රයිට්, හරි. බලමු ඉදිරියට. ඒ වගේම ආහාර ගබඩා කිරීමේ පහසුකම් හා ජීවී ආහාර නිපදවන ඒකකයක් තියෙන්න ඕනේ. ගබඩා පහසුකම් තියෙන්න ඕනේ. මත්ස්‍ය ආහාර අපි කියනවානේ මත්ස්‍යයන් සඳහා මත්ස්‍ය ආහාර ගබඩා කිරීමේ පහසුකම් තියෙන්න ඕනේ. ඒ වගේම ජීවී ආහාර නිපදවන ඒකකයක් තියෙන්න ඕනේ. අපි දන්නවා කුඩා මත්ස්‍ය පැටවුන් සඳහා කුඩා කාලයේදී ඒගොල්ලන්ට ජීවී ආහාර ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ජීවී ආහාර සැකසීම ගැනත් අපි දැන් ඉදිරියේදී කතා කරනවා. ඒක අපිට ප්‍රායෝගික පරීක්ෂණ වලදී කරන්න තියෙන එකක්. අපි මේ සිද්ධාන්ත කොටස් වලදී අපි ඒ ටික ඕගොල්ලන්ට දුවල පුතාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඒකකයේ තුලම. එතකොට එහෙනම් ආහාර ගබඩා කිරීමේ පහසුකම් වගේම ජීවී ආහාර නිපදවීමේ ඒකකයක් තියෙන්න ඕනේ. මීට අමතරව පුතේ මේ තුල මීට අමතරව කාර්යාලයක්, සේවකයන් හට නවාතැන් පහසුකම් තියෙන්න ඕනේ පුතේ. ලැබොරටරි එකක්, විද්‍යාගාරයක්, වාහන පාක් එකක්, රථගාලක් වෙන වෙනම පවත්වාගෙන යාම. හරිද? මේ දේවල් ඒ වගේම විදුලි ජනන යන්ත්‍රයක්, ජෙනරේටර් එකක්, දුරකථන පහසුකම් තිබීමත් වැදගත් දරුවනේ. ඇයි? පරිවර්තන සංනිවේදනය සඳහා මේ දේවල් අනිවාර්යෙන් වැදගත් වෙනවා පුතේ. එහෙනම් කාර්යාලයක්, සේවකයන් හට නවාතැන් පහසුකම් මේවා වෙන වෙනම පවත්වා ගන්න ඕනේ. විද්‍යාගාරයක්, රථගාලක්, මෙන්න මේ දේවල් වෙන වෙනම පවත්වාගෙන යාම සිදු කරන්න ඕනේ. විදුලි ජනක යන්ත්‍රයක් තියෙන්න ඕනේ පුතේ. මේකට ජෙනරේටර් එකක් තියෙන්න ඕනේ විදුලිය උත්පාදනය කරගන්න. ඒ වගේම දුරකථන පහසුකම් තිබීමත් වැදගත් වෙනවා. දුරකථන පහසුකම් තිබීමත් අතිශයින්ම වැදගත් වෙනවා දුවේ පුතේ. හරි, ඊළඟට අපි බලමු විසිතුරු මසුන් අභිජනනය කිරීම සඳහා යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා පුතේ. විශේෂයෙන් මොකද්ද පුතේ? මේ විසිතුරු මසුන් අපි අභිජනනය කරවීම සඳහා මේ විසිතුරු මසුන් යොදා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒකෙන් කීපයක් පුතේ. එකක් මේ මව් සතුන් තෝරා ගැනීම හා ලිංග නිර්ණය ඒගොල්ලෝගේ. ගැහැණු පිරිමි බව නිර්ණය කරන එක. මෙන්න පුතේ විශේෂයෙන්ම අභිජනන මධ්‍යස්ථානයක මේ විසිතුරු මසුන් අභිජනනය කරවීම සඳහා යොදා ගන්නකොට විසිතුරු මසුන් අභිජනනයට යොදා ගන්නකොට මේගොල්ලෝ හරි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. එකක් තමයි මව් සතුන් තෝරා ගැනීම හා ඔවුන්ගේ ලිංග නිර්ණය ඉතාමත්ම වැදගත්. මව් සතුන් තෝරා ගැනීම සහ ඒගොල්ලෝගේ ලිංග නිර්ණය කරන එක. හරි, ඊළඟට මේ මව් සතුන් සඳහා අවශ්‍ය නිසි පෝෂණයක් ලබා දෙන්න ඕනේ පුතේ. නිරෝගී මව් සතුන් රැලක් පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම මව් සතුන් සඳහා අවශ්‍ය නිසි පෝෂණය ඔවුන් සඳහා ලබා දිය යුතු වේ. පැහැදිලිව. ඒ වගේම ටැංකිවල ජල මට්ටම් වෙනස් කිරීම හා නිරන්තර ජල හුවමාරු. ටැංකිවල වෝටර් ලෙවල් එක වෙනස් කරන්න ඕනේ, වෝටර් චේන්ජ් කරන්න ඕනේ. ජලය මාරු කරන්න අවශ්‍ය වෙනව දරුවනේ. එහෙනම් ටැංකිවල ජල මට්ටම වෙනස් කිරීම හා නිරන්තර ජල හුවමාරුව සිදු කරන්න ඕන. ඒ වගේම ටැංකිවල ජලයේ ගුණාත්මය පුතේ නිසි ලෙස පවත්වා ගන්න ඕන. එහෙනම් විසිතුරු මසුන් අභිජනනය කිරීම සඳහා යොදා ගන්නකොට පුතේ
සැලකිලිමත් යුතු රාශියක් දෙනවා කරුණු විශේෂයෙන්ම highlight කරලා පෙන්වනවා මෙතන ටික අපි මව් සතුන් තෝරා ගැනීම හා ඔවුන්ගේ ලිංග නිර්ණය වැදගත්. ඒ වගේම මව් සතුන් සඳහා අවශ්‍ය නිසි පෝෂණය ලබා දෙන්න ඕනේ පුතේ. ඒ වගේම ටැංකිය වල ජල මට්ටම වෙනස් කිරීම හා නිරන්තර ජල හුවමාරු සහ අවසන් වශයෙන් ටැංකිය වල ජලයේ ගුණාත්මය නිසි ලෙස පවත්වා ගැනීම සිදු කරන්න. මොකද පුතේ ටැංකිය වල ජලයේ ගුණාත්මය නිසි ලෙස පවත්වා ගැනීම සිදු කළ යුතුයි. ඒ වගේම විසිතුරු මත්ස්‍ය වගාවකදී මේ ගැහැණු හා පිරිමි මසුන් එකට සිටීමේදී ලිංගිකව පරිණත පිරිමි සතුන් ගැහැණු සතුන් පසුපස හඹා යාමේදී ගැහැණු සතුන් මරණයට පත් වෙන්න පුළුවන්. මරණයටද පත් වේ. ඒකත් මතක තියාගන්න. විසිතුරු මත්ස්‍ය වගාවකදී අපි දන්නවා ගැහැණු හා පිරිමි මසුන් එකට ඉන්නකොට ලිංගිකව පරිණත වෙච්ච සෙක්සුවලි මැචුරිටි වුණ පිරිමි සතුන් මොකද කරන්නේ? මේ ගැහැණු සතුන් පසුපස හඹා යෑමේදී පුතේ ගැහැණු සතුන් මරණයට පත් වෙන්න පුළුවන්. මේක වැළැක්වීම සඳහා තමයි අපි ගැහැණු හා පිරිමි සතුන් වෙන් කරලා තියන්නේ. හරි? මතක තියාගන්න. විසිතුරු මත්ස්‍ය වගාවකදී ගැහැණු හා පිරිමි මසුන් එකට තිබීමෙන් මොකද වෙන්නේ? ලිංගිකව පරිණත වෙච්ච පිරිමි සත්තු පුතේ සෙක්සුවලි මැචුර් වෙච්ච පිරිමි සත්තු ගැහැණු සතුන් පසුපස හඹා යෑමේදී ගැහැණු සතුන් මරණයට පත් වෙන්න පුළුවන්. ඩෙත් වෙන්න පුළුවන්. ඉතින් මේක වැළැක්වීමට කෙලින්ම අපි ගැහැණු හා පිරිමි සත්තු වෙන් කරලා තියන්න පුළුවන්. මේ විදිහට වෙන් කර තබපු පරිණත සතුන් පුතේ අභිජනනය කිරීමේදී අපිට පුළුවන් පහත පරිදි විවිධ අනුපාත වලින් නැවත සකසාගත් අභිජනන ටැංකිය වලට එකට දාන්න පුළුවන්. එහෙනම් මේ විදිහට වෙන් කරලා තිබ්බ ගැහැණු පිරිමි සතුන් පරිණත සතුන් හරිද? පරිණත සතුන් පුතේ සෙක්සුවලි මැචුරිටි වෙච්ච කට්ටිය අභිජනනය කිරීමේදී අපි ඒගොල්ලෝ අපිට පහත පරිදි විවිධ අනුපාත වලින් ඒගොල්ලෝ නැවත සකස් කරගත්ත අභිජනන ටැංකිය වලට දාන්න ඕනේ. ඒගොල්ලෝ ක්‍රොස් කරන්න. හරි අභිජනනය කිරීමට. මෙන්න දාන ආකාරය. ගප්පි නම් පිරිමි සතුන් එකට ගැහැණු සතුන් දෙකයි. මතකද? ගප්පි කොහොමද? පිරිමි සතුන් එකට ගප්පි පිරිමි සතුන් එකට ගැහැණු සත්තු දෙන්නයි. රයිට්. ගප්පින්ගේ කොහොමද ඒගොල්ලෝ ක්‍රොස් කරන්නේ? එක පිරිමි සතාට ගැහැණු සතුන් දෙන්නයි. පිරිමි සතයි ගැහැණු සතුන් දෙන්නයි දාන්නේ. හරි. ප්ලේටි. ප්ලේටි කොහොමද? පිරිමි සත්තු 3 දෙනාට ප්ලේටින්ගේ පිරිමි සත්තු 3 දෙනාට එක ගැහැණු සතයි. ප්ලේටි. ගප්පි එක පිරිමි සතාට ගැහැණු සතෙන් දෙන්නෙක් ක්‍රොස් කරන්නේ. ඒ වගේම ප්ලේටි පිරිමි සතුන් 3 දෙනාට එක ගැහැණු සතයි. හරි. ඊළඟට මෝලි. මෝලිලාගේ කොහොමද ඒගොල්ලෝ දාන්නේ? ඒගොල්ලෝ දාන්නේ කොහොමද? මෝලි පිරිමි සත්තු 3 දෙනයි ප්ලේටි වල වගේමයි ප්ලේටින්ට වගේමයි පිරිමි සත්තු 3 දෙනයි ගැහැණු සත්තු එක්කෙනයි. හරි. ඊට පස්සේ ගැහැණු සත්තු එක්කෙනයි. ෂෝට් ටේල් ලගේ කොහොමද? ඒත් පිරිමි සත්තු 3 දෙනයි ගැහැණු සත්තු එක්කෙනයි. බාබ්ස් වර්ගවල පිරිමි සත්තු එක්කෙනාට බාබ්ස් ලගේ එක ගැහැණු සතයි. ගෝල්ෆිෂ් ලගේ මේල් කියන්නේ පිරිමි සත්තු මේල්ලා දෙන්නෙකුට ගෝල්ෆිෂ් ලගේ මේල්ලා දෙන්නෙකුට ෆීමේල්ලා එක්කෙනයි. ගෝල්ෆිෂ් ලගේ කොහොමද ගෝල්ෆිෂ් ලගේ කරන්න වැඩේ? ඔව් ගෝල්ෆිෂ් ලගේ මේල්ලා දෙන්නයි ෆීමේල්ලා එක්කෙනයි. පිරිමි සත්තු දෙන්නෙකුට එක ගැහැණු සතයි. කාෆ් ලගේ කොහොමද? කාෆ් ලගේ පිරිමි සත්තු දෙන්නයි මේල්ලා දෙන්නයි ෆීමේල්ලා එක්කෙනයි. ගුරාමිලාගේ කොහොමද? 1 male 1 female. ගුරාමිලාගේ 1 male 1 female. ෆීමේල් අපි බ්ලූ කලර් එකෙන් දාමු.
රයිට් හරි. බලන්න කොස් කරලා තියෙන විදිහ කට්ටිය අභිජන්‍ය සඳහා ටැංකිය වලට පරිණත සත්තු සෙක්සුවලි මැචුරිටි වෙච්ච කට්ටිය ගැහණු පිරිමි සතුන් කොහොමද ටැංකිය වලට දාලා තියෙන්නේ කියලා බලන්න. හරි. බලන්න පුතේ ගප්පි පිරිමි සත්තු එක්කෙනයි ගැහණු සත්තු දෙන්නයි. එක පිරිමි සතාට ගැහණු සත්තු දෙන්නයි. ගප්පිලාගේ. ප්ලේටිලාගේ පිරිමි සත්තු 3 දෙනාට ගැහණු සත්තු එක්කෙනයි. මෝලිලාගේ පිරිමි සත්තු 3 දෙනාට ගැහණු සත්තු එකයි. මෝලි. ෂෝට් ටේල් හරි පිරිමි සත්තු 3 දෙනාට ගැහණු සත්තු එකයි. ෂෝට් ටේල්. බාබ් වර්ග පිරිමි සත්තු එක්කෙනාට ගැහණු සත්තු එකයි. හරි බාබ්ලාගේ පිරිමි සත්තු 1 male 1 female. එක පිරිමි සතාට ගැහණු සතු එකයි. ගෝල් ෆිෂ්ලා කොහොමද දාගන්නේ? පිරිමි සත්තු දෙන්නට ගැහණු සත්තු එකයි. පිරිමි සත්තු දෙන්නට ගැහණු සත්තු එකයි. ගෝල් ෆිෂ්ලාගේ. කාෆ්ලාගේ කොහොමද? කාෆ්ලාගේ දෙකට එකයි. කොහොමද ඒක වෙන්නේ? කාෆ් මසුන්ගේ පිරිමි සත්තු දෙන්නට ගැහණු සත්තු එක්කෙනයි. ඊට පස්සේ ගුරාමිලාගේ අවුලක් නැහැ. පිරිමි සත්තු එකයි ගැහණු සත්තු එකයි. අවුලක් වුණත් මේ විදිහට තමයි දාන්න තියෙන විදිය. නිවැරදි ක්‍රමය. ගුරාබි මසුන්ගේ කොහොමද? පිරිමි සත්තු එකයි එක ගැහණු සත්වය. මේල් ෆීමේල්. ඒ විදිහටයි ඒගොල්ලෝ අභිජන්‍ය සඳහා යොදා ගැනීම සිදු වෙන්නේ දුවේ පුතේ. එතකොට පුතේ මේ විසිතුරු මත්ස්‍ය අභිජන්‍ය ක්‍රියාවලියේ මේ ක්‍රියාවලියේ මූලික අධියර 3ක් යටතේ සිදු කරන්න පුළුවන් පුතේ. පළවෙනි එක තමයි විශේෂයෙන් මව් සතුන් තෝරා ගැනීම. අභිජන්‍ය රැලක් පවත්වා ගන්න බෑ පුතේ. එක අංක එක පුතේ මතක තියාගන්න මව් සතුන් තෝරගන්න ඕනේ පුතේ. අංක 2 ඒ තෝරගත්ත මව් සතුන් පුතේ අභිජන්‍ය සඳහා පිළිල කරන්න ඕනේ. අවසන් වශයෙන් ඒගොල්ලෝ අභිජනනය කරන්න ඕනේ. ඔන්න කතන්දරය. එහෙනම් විසිතුරු මත්ස්‍ය අභිජනන ක්‍රියාවලියක මූලික අධියර 3ක් යටතේ ක්‍රියාවලිය සිදුවනවා. කෝ බලන්න කියන්න බලන්න. මව් සතුන් තෝරා ගැනීම, මව් සතුන් පිළිල කිරීම, අභිජන්‍ය සිදු කිරීම. එච්චරයි. අය 아무තේ මතක තියාගන්න දෙයක් නෑ. අවබෝධයෙන් කරන්න. කටපාඩම් කරන්න මොනවා වෙන්නේ එතකොට? කොහොමද අවබෝධයෙන් කියන්නේ? මෙන්න විසිතුරු මසුන් අභිජන්‍ය ක්‍රියාවලිය මූලික අධියර 3ක් යටතේ සිද්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාවලියේ පළවෙනි පියවර මොකද්ද? මව් සතුන් තෝරා ගන්න ඕනේ. මව් සතුන් තෝරගත්ත මව් සතුන් දෙවන පියවරේදී මව් සතුන් ඒගොල්ලෝ අභිජනනයේ සඳහා පිළියෙල කරන්න ඕනේ. ලෑස්ති කරන්න ඕනේ. අභිජනනයේ සඳහා සූදානම් කරන්න ඕනේ. ඊට පස්සේ අනුව ඒගොල්ලෝ අභිජනනය කිරීම කරන්න ඕනේ. අභිජනනය සිදු කිරීම කරන්න. එහෙනම් මොනවද පියවර තුන? විසිතුරු මසුන් අභිජනන ක්‍රියාවලියේ මූලික අධියර තුන මොකද්ද? මව් සතුන් තෝරා ගැනීම, මව් සතුන් අභිජනනයේ සඳහා පිළියෙල කිරීම සහ මව් සතුන් අභිජනනය සිදු කිරීම. රයිට් හරි. යමු ඉතින්. මව් සතුන් තෝරා ගැනීම ගැන කතා කරන්න යන්නේ දුවේ පුතේ. මේ මව් සතුන් තෝරා ගැනීමේදී දරුවනේ විශේෂයෙන්ම අපි දන්නවා ගොවිපළ සතුව මත්ස්‍ය සංචිතයක් ඉන්නවා නම් පුතේ ඒ සංචිතය තුළින් මව් සතුන් තෝරගන්න පුළුවන්. ගොවිපළ සතුව අන්න බලන්න මත්ස්‍ය සංචිතයක් ඉන්නවා නම් ඒගෙන් වඩාත් ගුණාත්මක තත්ත්වයේ නිරෝගී සතුන් අපිට තෝරා ගන්න පුළුවන්. ගොවිපළ සතුව මත්ස්‍ය සංචිතයක් තියෙනවා. බොහෝ විට මේ සංචිත පවත්වා ගන්නවා. බොහෝ විට මේ ගොවිපළවල වල මත්ස්‍ය සංචිත පවත්වා ගැනීම සිදු වෙනවා දුවේ පුතේ. මත්ස්‍ය සංචිත පවත්වා ගැනීම සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මව් සතුන් තෝරගන්නකොට මේ අදාළ මත්ස්‍ය ගොවිපළ සතුව පුතේ මත්ස්‍ය සංචිතයක් හොඳ සංචිතයක් තියෙනවා නම් පුතේ මේ සංචිතය තුළින් අවශ්‍ය මව් සතුන් තෝරගන්න පුළුවන් ගැටලුවක් වෙනවා. ඉතින් මේ මව් සතුන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා පුතේ. විශේෂයෙන්ම මේකෙදි බලන්න අනිවාර්යයෙන්ම මව් සතුන් තෝරා ගන්නකොට අපිට සැලකිලිමත් විය යුතු කරුණු ගැන කතා කරන්න වෙනවා. මෙන්න එකක් පුතේ තමයි මේ අයගේ වර්ධන වේගය. රයිට්? මේගොල්ලන්ගේ වර්ධන වේගය. ඒගෝ ඒ වගේම මේ කට්ටිය නිරෝගී මෙන්ම ක්‍රියාශීලී මසුන් වෙන්න ඕනේ. වර්ධන වේගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේගොල්ලොන්ගේ. ඒ වගේම මෙයාලා නිරෝගී වගේම ක්‍රියාශීලී මසුන් වෙන්න ඕනේ. වර්ධන වේගය වගේම නිරෝගී සහ ක්‍රියාශීලී මසුන් තෝරගන්න ඕනේ. හරි. අපි බලමු මේ මව් සතුන් දෙවන පියවර මේගොල්ලෝ අභිජනනයේ සඳහා කොහොමද සූදානම් කරන්න ලේස්ති කරන්න කියලා පුතේ. එහෙනම් විශේෂයෙන්ම මේ කට්ටියට ප්‍රෝටීන් අධික ආහාර ලබා දීලා තමයි මව් සතුන් අභිජනනය කිරීම සඳහා පිළියෙල කරන්නේ. අන්න බලන්න. මව් සතුන් අභිජනනය සඳහා සූදානම් කරන්නේ කොහොමද?
මේ කට්ටිය සඳහා ප්‍රෝටීන් බහුල නැත්තම් ප්‍රෝටීන් අධික ආහාර ලබා දීමෙන් තමා මේකට ලේස්ති කරන්නේ අභිජනනය සඳහා මව් සතුන් සූදානම් කරන්නේ. වඩා හොඳ පැටව් ලබා ගැනීමට අපිට. රයිට්? එහෙනම් මතක තියාගන්න කොහොමද මව් සතුන් අභිජනනය සඳහා සූදානම් කරන්නේ? මව් සතුන් අභිජනනය සඳහා සූදානම් කිරීමේදී ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය තමයි පුතේ ප්‍රෝටීන් අධික ආහාර ලබා දීලා මව් සතුන් අභිජනනය කිරීම සඳහා පිළියෙල කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න අභිජනනය කිරීමට ගියපුවාම අපි මේ සඳහා අභිජනන ටැංකි අවශ්‍ය වෙනවා. සුදුසු ලිංග අනුපාත අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේල් ෆීමේල් අපි ලිංග අනුපාතය ගැන වගුවෙන් දුවලා පුතාලට පැහැදිලි කරලා දුන්නා විස්තරාත්මකව. ඒ අනුව ටැංකි වලට හඳුන්වා දීම සිදු කරන්න ඕනේ. සුදුසු ලිංග අනුපාත අපි ලිංග අනුපාතන ගත අතර පිරිමි සතුන් මෙච්චරකට ගැහැණු සතුන් කොච්චරද කියලා ඒ වර්ග අණු අපි එක හඳුන්වා දුන්නා. එහෙනම් පුතේ මේගොල්ලෝ අභිජනනය කිරීමේදී ඒ සඳහා විශේෂයෙන් ඒ සඳහා අභිජනන ටැංකිය අවශ්‍ය වෙනවා පුතේ. ඒ අනුව සුදුසු ලිංග අනුපාතයේ මේල් ෆීමේල් අනුව ටැංකිය වලට ඒගොල්ලෝ අපිට හඳුන්වා දීම සිදු කරන්න පුළුවන්. right. හරි. මේ ප්‍රජනක ටැංකි නැත්නම් අභිජනන ටැංකිය වලට ලබා දිය යුතු තත්ත්ව ගැන කතා කරන්න තියෙනවා පුතේ අපිට. ඒකත් බලමු අපි. මෙන්න මේ ප්‍රජනක ටැංකිය වලට නැත්නම් මේ අභිජනන ටැංකිය වලට ලබා දෙන්න ඕන තත්ත්ව තමයි පුතේ ටැංකි වාතනය කරන්න ඕනේ පුතේ. විශේෂයෙන්ම ජලයේ ගුණාත්මකභාවය හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. ප්‍රජනක ක්‍රියාවලියට අනුරූපව අභිජනන රටා සඳහා අවශ්‍ය තත්ත්ව ලබා දෙන්න ඕනේ. මේ බිත්තර දැමීමට උපස්තර වගේ දේවල්. right? ප්‍රජනක ක්‍රියාවලියට අනුරූපව මොකද්ද මේ ප්‍රජනක ක්‍රියාවලිය? බිත්තර විසිරුවා හරින්නන්ද? බිත්තර තැම්පත් කරන්නන්ද? ඉතින් ඒ අනුව අපි මේ විශේෂයෙන්ම මේගොල්ලොන්ගේ ප්‍රජනක ක්‍රියාවලියට අනුරූපව හරිද? ඒ සඳහා මේ අභිජනන රටා සඳහා අවශ්‍ය වෙන තත්ත්ව ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට බිත්තර දැමීම සඳහා උපස්තර. පියුවා මොනවද කියලා සාකච්ඡා කරලා තියෙන දීර්ඝ වශයෙන් දරුවෝ. ඒ වගේම බිත්තර හා පැටව පෝෂණය කරන ආකාරය පිළිබඳවත් පුතේ විශේෂයෙන්ම මෙතනදී අපි සඳහන් කරන්න ඕනේ. මොකද පුතේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වෙන්නේ මේ බිත්තර හා පැටවුන් පෝෂණය කරන ආකාරය පිළිබඳව පුතේ. බලමු අපි ඒක. මෙන්න පුතේ ඉපදී මුල් දින 2 තුලදී පුතේ ඒගොල්ලෝ බිත්තර කහමදෙන් තමයි පෝෂණය ලබා ගන්නේ. ඉපදී මුල් දින 2 තුලදී බිත්තර කහමදෙන් පෝෂණය ලබා ගන්නවා. ඊට පස්සේ ජීවී ආහාර හඳුන්වා දීමත් පසුව ක්‍රමයෙන් පිළියෙල කළ ආහාර සඳහා සතුන් හුරු කරන්න. ඉපදිලා මුල් දින 2 තුලදී බිත්තර කහමදෙන් තමයි පෝෂණය ලබා ගන්නේ. ඉපදිලා මුල් දින 2 තුලදී බිත්තර කහමදෙන් පෝෂණය ලබා ගන්නේ. ඊට පස්සේ තමයි ජීවී ආහාර හඳුන්වා දීම සිදු කරන්නේ පුතේ. අනතුරුව තමයි ජීවී ආහාර හඳුන්වා දීමත් පසුව ක්‍රමයෙන් මේගොල්ලොන්ට පිළියෙල කළ ආහාර සඳහා සතුන් හුරු කරනවා. සකස් කරන ලද ආහාර මාළු කෑම සඳහා මේගොල්ලොන්ව සූදානම් කරනවා. මුලින්ම මේගොල්ලෝ අපි දන්නවා කුඩා පැටව මේගොල්ලොන්ට අපි ඒගොල්ලොන්ට ජීවී ආහාර මේගොල්ලොන්ට හුරු කරන්න ඕනේ. දෙන්න මුලින්ම දෙන්නේ. ඒකෙන් ඒගොල්ලොන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඉන්පසු ජීවී ආහාර හඳුන්වලා දෙන්න ඕනේ. පස්සේ තමයි මේගොල්ලෝ ක්‍රමයෙන් පිළියෙල කරන ආහාර සඳහා සත්තු හුරු කිරීම සිදු කරනු ලබන්නේ දුවේ පුතේ. හොඳයි. ඊට අපි කතා කරපු කටයුතු වලට අමතරව පුතේ මේ දෛනික කටයුතු තියෙනවා සිදු කරන්න ඕන මේ අභිජනන මධ්‍යස්ථානයක. විශේෂයෙන්ම ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න ඕනේ. මේ මත්ස්‍ය ටැංකිය වලට නියමිත පරිදි ආහාර ලබා දීම සිදු කරන්න ඕනේ පුතේ. විශේෂයෙන් ටැංකිය වල අපද්‍රව්‍ය හා ඉතිරි වන ආහාර ඉවත් කරන්න ඕනේ. මත්ස්‍ය හැසිරීම් රටා අධ්‍යයනය කරන්න ඕනේ. රෝග පිළිබඳ පූර්ව නිගමනයකට තමයි පුතේ ඒ කටයුතු සිදු කරන්න ඕනේ. මේ හැසිරීම් රටා මගින් තමයි පුතේ මේගොල්ලෝ රෝගී වෙලාද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව අපිට මේගොල්ලන්ට ක්‍රමානුකූලව මේ මත්ස්‍ය රෝග කළමනාකරණ කටයුතු ක්‍රියාවලින් සඳහා අනුගමනය කරන්න පුළුවන්, ගන්න පුළුවන් පියවර ගන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් මේක තමයි මේ පරීක්ෂාව මගින් ඒ කියන්නේ පූර්ව නිගමනයක්, රෝග පිළිබඳ පූර්ව නිගමනයකට එළඹෙන්න පුළුවන් වෙන්නේ මත්ස්‍යයන්ගේ හැසිරීම් රටා පිළිබඳ අධ්‍යයනය තුලින් පුතේ. ඒක
ක්‍රමානුකූලව කරගෙන යන්න ඕනේ වැඩක්. දිනපතා ඒ කියන්නේ මේ කාර්යයන්ට අමතරව කලින් කියපු දෛනික කටයුතු තමයි පුතේ මේවා. මොනවද? ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම මත්ස්‍ය ටැංකිය වලට નિયમિત පරිදි ඒගොල්ලන්ට ප්‍රමාණවත් ආහාර ලබා දීම වැදගත් වෙනවා පුතේ. ඒ වගේම මේ ටැංකිය වල අපද්‍රව්‍ය හා ඉතිරි වෙන ආහාර ඉවත් කරන්න ඕනේ. මේවා පවිත්‍රතාවයෙන් පිරිසුදු තත්ත්වයෙන් පවත්වා ගන්න ඕනේ පුතේ. නැත්නම් රෝගී වෙන්න පුළුවන් මත්ස්‍යයන්. ඒ වගේම මේ මත්ස්‍යයන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්න ඕනේ පුතේ. එමගින් අපිට රෝග පිළිබඳ පූර්ව නිගමනයකට එළඹීම මගින් ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා දරුවනි. මේකෙදී අපිට මත්ස්‍යයන් ගණන් කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. හරි. ඒ වගේම සියලු ක්‍රියාවන් පිළිබඳ දත්ත වාර්තා කිරීම වැදගත්. රෝගී මත්ස්‍යයන් ඉන්නවා නම් ඔවුන් වෙන් කරලා ඔවුන්ට ප්‍රතිකාර කිරීම, ඒ වගේම රෝග පැතිරීම වැළැක්වීමට ඉක්මනින් පියවර ගන්න පුළුවන් ඒක. මත්ස්‍යයන් ගණන් කිරීම සිදු කරන්න පුළුවන්. සියලු ක්‍රියාවන් පිළිබඳ දත්ත වාර්තා කරන්න ඕනේ. ඒ වගේම ටැංකි තුළ රෝගී මත්ස්‍යයන් ඉන්නවා නම් වහාම ඒගොල්ලෝ අයින් කරලා වෙන් කරලා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කරන්න ඕනේ පුතේ. රෝග පැතිරීම වැළැක්වීමට ඉක්මනින් පියවර ගන්න ඕනේ. නැත්නම් සියලුම මත්ස්‍යයන්ට රෝග පැතිරලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. රයිට්. ඒක ඉතාමත්ම වැදගත්. හරි. ඒ වගේම අපිට විසිතුරු මසුන් අභිජනනයේදී මෙන්න මේ කාල සීමාවන් වැදගත් වෙනවා පුතේ. ඒකත් මතක තියාගන්න. විසිතුරු මසුන් අභිජනනය කිරීමේදී අපිට වැදගත් කාල සීමාවන් ටිකක් තියෙනවා පුතේ. එකක් තමයි මේ විශේෂයෙන් බිත්තර නැත්නම් පැටවුන් දැමීමට පෙර කාලේ. ඒ වගේම බිත්තර නැත්නම් පැටවුන් දමන කාලේ සහ කුඩා පැටවුන් ඇතිලදි කරන කාලේ විදිහට බලන්නකො පුතේ. විසිතුරු මසුන් අභිජනනයේදී මෙන්න මේ කාල සීමාවන් ටික වැදගත් වෙනවා පුතේ. මොනවද විසිතුරු මසුන් අභිජනනයේදී වැදගත් කාල සීමාවන්? බලන්න ඔබට මතකද කියලා. එක්ක බිත්තර නැත්නම් පැටවුන් දාන්න පෙර කාලේ. බිත්තර එහෙම නැත්නම් පැටවුන් දාන්න පෙර කාලේ මව් සතුන්. ඊළඟට බිත්තර එහෙම නැත්නම් පැටවුන් දමන කාලය. මුලින්ම බිත්තර එහෙම නැත්නම් පැටවුන් දාන්න පෙර කාලය. ඊට පස්සේ දුවේ පුතේ බිත්තර නැත්නම් පැටවුන් දාන කාලය. ඒ වගේම පුතේ කුඩා පැටවුන් ඇති දැඩි කරන කාලය. ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරි. කුඩා පැටවුන් ඇති දැඩි කරන කාලය. බිත්තර දැමීමට පෙර කාලය තුල පුතේ ගැහැණු පිරිමි සතුන් අඳුර ගන්න ඕනි. ශරීරවලට සාපේක්ෂ විශාලත්වය, નિયમિત හැඩය, ඒ විශේෂයට ආවේනික ලක්ෂණ පිළිබඳව අපිට අනිවාර්යයෙන්ම සලකා බලන්න වෙනවා පුතේ. ගැහැණු පිරිමි මත්ස්‍යයන් හඳුන ගන්න වෙනවා. මේ විශේෂයෙන්ම බිත්තර දැමීමට නැත්නම් පුතේ පැටවු දැමීමට පෙර කාලයේ මේ කාලයේදී තමයි අපි අභිජනන මධ්‍යස්ථානය තුල මේ ගැහැණු පිරිමි මත්ස්‍යයන් අඳුර ගන්න ඕනේ, හඳුනා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම ශරීරවල සාපේක්ෂ විශාලත්වය, ඒගොල්ලොන්ගේ નિયમિત හැඩය පුතේ, ඒ වගේම විශේෂයට ආවේනික ලක්ෂණ තියනවාද කියන එක අනිවාර්යෙන්ම සලකා බලලා ඒ සිලෙක්ෂන් තෝරා ගැනීම කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම මසුන්ගේ පැහැය හා નિયમિત වර්ණය රටාව ගැන සැලකිලිමත් වෙන්න. මාළුන්ගේ පාට નિયમિત වර්ණය තියනවාද ඒගොල්ලොන්ගේ, ඒ වර්ණ රටාවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. ඒ වගේම හොඳින් වැඩුණු නිරෝගී ලිංගික පරිණත වූ සෙක්සුවලි මැචුරිටි වුණු සතුන් තමයි යුගල් කිරීම සිදු කරන්නේ. ජෝඩු කිරීම නැත්නම් යුගල් කිරීම සිදු කරන්නේ. එහෙනම් බලන්න, බිත්තර දැමීමට පෙර කාලයේදී තමයි පුතේ ගැහැණු පිරිමි සත්තු අඳුර ගන්න ඕනේ. ශරීරවල සාපේක්ෂ විශාලත්වය අලගි, નિયમિત හැඩයට අනුකූලද, විශේෂයට ආවේනික වූ ලක්ෂණ පිළිබඳ සලකලා බලන්න ඕනේ. මසුන්ගේ පාට, નિયમિત වර්ණය රටාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳින් වැඩුණු නිරෝගී ලිංගිකව පරිණත වෙච්ච සතුන් තමයි පුතේ යුගල් කිරීම සිදු කරන්නේ. හොඳින් වැඩුණු නිරෝගී ලිංගිකව පරිණත වෙච්ච සතුන් තමයි පුතේ අපි මෙතන යුගල් කිරීම සඳහා යොදාගන්නේ දරුවනි. ඊළඟට අපිට
බාහිර ලක්ෂණ අනුව පුතේ ගැහැණු පිරිමි සතුන් හඳුන ගන්න ඕනේ. බලන්න. බාහිර ලක්ෂණ අනුව ගැහැණු පිරිමි සතුන් හඳුනා ගැනීම. බිත්තර දමන අවස්ථාව වන විට බොහෝමයක් මසුන් ටැංකි තුල ස්වභාවිකවම යුගල් වෙනවා පුතේ. එවිට ලිංග නීරණය පහසුයි. බාහිර ලක්ෂණ අනුව ගැහැණු පිරිමි සතුන් හඳුනා ගැනීම. සතුන්ගේ බාහිර ලක්ෂණ අනුව ගැහැණු පිරිමි සතුන් හඳුනා ගැනීම. බලන්න පුතේ බිත්තර දාන අවස්ථාව වෙනකොට බොහෝමයක් මසුන් ටැංකි තුලදීම ස්වභාවිකවම ඒගොල්ලෝ යුගල් වෙනවා. එතනදී අපිට ලිංග නීරණය පහසුයි. බොහෝ මසුන්ගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා අලංකාරයි පුතේ. සාමාන්‍ය මේ සත්ත්ව ලෝකයේ තියෙන දෙයක් මේක. සතුන් අතර විශේෂයෙන්ම පක්ෂීන් අතරත් මේක තියෙනවා. අනෙකුත් ශිරපායි සතුන් වගේම සතුන් අතර දකින්න තියෙන දෙයක් දරුවනේ. මේ ගැහැණු සතාට වඩා මේ පිරිමි සතා අලංකාර බවින් වැඩි. විශේෂයෙන් මත්ස්‍යයන් අතරත් මේක තියෙනවා. පක්ෂීන් අතර වගේම අනෙකුත් සතුන් අතර දරුවනේ මේක දකින්න පුළුවන් විශේෂයෙන්. බොහෝ මසුන්ගේ පිරිමි සතා ගැහැණු සතුන්ට වඩා අලංකාරයි පුතේ. එකකින් පිරිමි මත්ස්‍යයා අඳුර ගන්න පුළුවන්. මොනරකිත් බලන්නකෝ. ඒ වගේ පිරිමි මත්ස්‍යයා තමයි අලංකාර පිල් කලඹක් සහිතව තියෙන්නේ. පක්ෂීන් අතර මේක විශේෂයෙන්ම දකින්න තියෙනවා. මත්ස්‍යයන් අතරත් එහෙමයි. පිරිමි මත්ස්‍යයා තමයි ගැහැණු මත්ස්‍යයාට බව අලංකාර බවින් ලස්සනින් වැඩි වෙන්නේ. හරි. එතකොට එහෙනම් සත්ත්ව ලෝකේ හරීම හොඳ විශාල ඩයිවර්සිටි එකක් විවිධත්වයක් තියෙන බොහොම සුන්දරයි පුතේ. ඒ ගැන කතා කරනකොට ඇත්තටම මේ පක්ෂීන් අතරත් මේක අපිට දැක ගන්න පුළුවන්. අලංකාරත්වයෙන් වැඩි බොහෝ විට පිරිමි පක්ෂීන් පුතේ. රයිට්. බොහෝ මසුන්ගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා අලංකාරයි පුතේ. ඒ වගේම ගැහැණු මසුන්ගේ උදුරය පුළුල්ව විශාලව පවතිනවා. දැන් විශේෂයෙන්ම පුතේ අපිට කියන්න පුළුවන් පැටවුන් බිහි කරන මසුන්ගේ පිරිමි සතාගේ උදරය ගත්තාම පුතේ ගොනෝ පොඩියමක් පිහිටනවා. ඒකිනුත් මේ සතාව අඳුර ගන්න පුළුවන් පුතේ. දැන් මෙතන බැලුවොත් මේ සතාව පිරිමි සතාව අඳුර ගන්න පුළුවන් පුතේ. උදරයෙන් නෙරා ආපු කොටසක් තියෙනවා දරුවනේ ගොනෝ පොඩියමක්. මෙන්න මේ ආකාරයට අපිට කියන්න පුළුවන් කොටසක් තියෙනවා දරුවනේ. මේ උදරේ ගොනෝ පොඩියමක් තියෙනවා. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් පිරිමි මත්ස්‍යයා අඳුර ගන්න පුළුවන්. බලන්න මේ මෙතන මේ විශේෂයෙන්ම මේ අතරින් පිරිමි මත්ස්‍යයා අපිට අඳුර ගන්න පුළුවන් දරුවනේ. පිරිමි මත්ස්‍යයාගේ උදරේ කොටසක් මෙහෙම ඇවිල්ලා තියෙනවා දරුවනේ. අපි ඒකට ගොනෝ පොඩියමක් කියලා කියන්නේ. රයිට්. ඒක තමයි පැටවුන් බිහි කරන මසුන්ගේ පිරිමි සතාගේ උදරයේ මේ ගොනෝ පොඩියමක් පිහිටලා තියෙනවා දරුවනේ. ඒ වගේම ගප්පි මසුන්ගේ පිරිමි සතාගේ පිටුපස වරල ඉතා දිගු අලංකාර එකක්. ඉතා දිගු අලංකාර එකක් පුතේ පිරිමි මත්ස්‍යයාගේ වරල. පිරිමි මත්ස්‍යයා විශේෂයෙන්ම අලංකාරයි. දැන් ගහණු මත්ස්‍යයා ගත්තාම උදරේ ගත්තාම දරුවනේ පුළුල්ව තියෙනවා. ගැහැණු මත්ස්‍යයාගේ උදරේ පුළුල්ව සහ විශාලව දකින්න තියෙනවා අපිට. පිරිමි මත්ස්‍යයාගේ පිරිමි මත්ස්‍යයා අලංකාරව අපිට දකින්න පුළුවන්. අලංකාරවත් පිරිමි මත්ස්‍යයා අපිට දැක ගන්න පුළුවන් දරුවනේ. ඒ ගැන විශේෂයෙන්ම මෙන්න මේක ගැන මතක තියාගන්න දරුවනේ. පැටව බිහි කරන මසුන්ගේ පිරිමි සතාගේ උදරයේ දරුවනේ අපිට උදරයේ කොටසේ දැක ගන්න පුළුවන් දරුවනේ ගොනෝ පොඩියමක් දැක ගන්න පුළුවන් උදරේ. ඒකට අපි කියන්නේ ගොනෝ පොඩියම කියලා. උදරේ. ඒ වගේම අලංකාරත්වය අනුවත් අපිට තෝරගන්න පුළුවන්. අලංකාරවත්ම ඉන්නේ විශේෂයෙන්ම පිරිමි මත්ස්‍යයා. ගැහැණු මත්ස්‍යයාගේ උදරය පුළුල් විශාලව තියෙනවා. ඒ වගේම තමයි ගප්පි මසුන්ගේ දරුවනේ. ගප්පි මසුන්ගේ වෙනත් පැනක් ගමු අපි. දැන් ගප්පි මසුන්ගේ ගත්තාම පිරිමි සතාගේ පිටුපස වරල ඉතා දිග අලංකාර එකක්. රයිට්. දැන් මෙතන ඉන්නේ මේ ෆ්ලේටි මසුන්. ගප්පි මත්ස්‍යයාගේ ගත්තාම දැන් මෙතන ෆ්ලේටි මසුන් ජෝඩුවක් මෙතන ඉන්නේ. එතකොට ගප්පි මසුන් ගත්තොත් පුතේ ගප්පි මසුන්ගේ පිරිමි සතාගේ මේ පිටුපස වරල මේ තියෙන පිටුපස වරල මේ පිටුපස වරල ගත්තාම දරුණේ පිටුපස වරල ඉතා දිගු අලංකාරවත් එකක්. අපි ගප්පි මසුන් දැකලා තියෙනවා. ගප්පි මසුන් අපි මුලදී පෙන්නුවා දුවලා පුතාලට. එතකොට ඔයගොල්ලන්ට ගප්පි මසුන් දැක ගන්න පුළුවන්. මේගොල්ලොන්ගේ ගප්පි මසුන්ගේ පිරිමි සතාගේ පිටුපස වරල ගප්පි මසුන්ගේ ගප්පි වරයිටිස් විශාල සංඛ්‍යාවක් ඉන්න දරුවනේ. ඉතින් අපිට මේගොල්ලොන්ගේ පිරිමි සතා අඳුර ගන්න පුළුවන් විශේෂයෙන්ම ගප්පි මාළුන්ගේ පිරිමි සතාගේ පිටුපස වරල පුතේ ඉතා දිගු අලංකාරවත් එකක්. ඉතා දිගු අලංකාරවත් එකක්. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ අවයවය ගැන මේ කොටස ගැන උදරයේ තියෙන
ගොනෝපොඩියමක් පිහිටනවා දරුවනේ කාගේද? පැටවුන් බිහි කරන මත්ස්‍යයන්ගේ. පැටවුන් බිහි කරන මත්ස්‍යයන්ගේ පිරිමි සතාගේ උදරයේ පුතේ මේ ගොනෝපොඩියම කියලා කොටසක් පිහිටනවා. ඒකත් මතක තියාගන්න. ඒකත් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. රයිට් හරි. ඒ වගේම මේ ෂෝට් ටේල් පිරිමි මසුන් ගත්තාම පුතේ ෂෝට් ටේල් ලගේ ෂෝට් ටේල් පිරිමි මසුන් ගත්තාම පිරිමි මසුන්ගේ වරල කඩුවක් මෙන් පිටිපසට නිරා ගිහිල්ලා තියෙනවා. මේගොල්ලෝගේ විශේෂ අඳුරන පුළුවන්. ෂෝට් ටේල් පිරිමි මසුන්ගේ වරල කඩුවක් මෙන් කඩුවක් වගේ පිටිපස්සට නිරලා ගිහිල්ලා තියෙනවා. ෂෝට් ටේල් පිරිමි මසුන්ගේ වරල ඒකත් අපි ෂෝට් ටේල් ගැන කතා පින්තූර වලදී දැක්කා. එතකොට ෂෝට් ටේල් පිරිමි මසුන් අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ෂෝට් ටේල් ෂෝට් ටේල් ලගේ පිරිමි මසුන්ගේ වරල පුතේ ඒගොල්ලන්ගේ වරල තියෙන්නේ කඩුවක් වගේ පිටිපසට නිරලා ගිහිල්ලා තියෙන. කඩුවක් වගේ පිටිපසට නිරලා ගියපු කොටසක් පවතිනවා ඒගොල්ලෝගේ. ඒ වගේම බිත්තර දමන සමහර මසුන්ද බාහිර ලක්ෂණ වලින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. බිත්තර දාන සමහර මසුනොත් බාහිර ලක්ෂණ වලින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. කොහොමද? ගුරාමි, ෆයිටර්, ෆැරඩයිස් වැනි වර්ගවල වරල්වල හැඩ අණුව වගේම ටෙට්‍රා වර්ගවල උදර ප්‍රදේශයේ ශරීරයේ හැඩේ අණුවත් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට සාමාන්‍යයෙන් බිත්තර දමන සමහර මාළුන්ගෙත් පුළුවන්ලු බාහිර ලක්ෂණ වලින් දැන් අපිට පැටවු දාන අයගේ අර ගොනෝපොඩියම වගේ ලක්ෂණ ඒ වගේම මේ දිග පිටිපස වරල දික්ව පිහිටන අලංකාරවත්ව පිහිටනවා. ඒ වගේම අර උදරයේ අණු අපිට අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ගැහැණු මත්ස්‍යයන් මොකද උදරයේ පළල්ව විශාලව තියෙනවා ගැහැණු මත්ස්‍යයන්ගේ. ගැහැණු මත්ස්‍යයට වඩා පිරිමි මත්ස්‍ය අලංකාරයි. අර ඒවා ඒ ඔවුන්ගේ මේ උදරයේ ගොනෝපොඩියමක් පිහිටලා තියෙනවා. ඒකෙන් අපිට දැනගන්න අඳුර ගන්න පුළුවන්. ෂෝට් ටේල් ලගේ අපි කිව්වා මේ කඩුවක වගේ සකස් වෙලා තියෙනවා නේ ෂෝට් ටේල් ලගේ මේ ෂෝට් ටේල් පිරිමි මසුන්ගේ වරල කඩුවක් මෙන් පිටිපසට නිරාගිය කොටසක් තියෙනවා වරලේ කඩුවක වගේ පිටිපස්සට නිරාගියපු කොටසක් තියෙනවා ෂෝට් ටේල් ලගේ අඳුර ගන්න පුළුවන්. බිත්තර දාන සමහර මාළුත් පුතේ ඒගොල්ලන්ගේ බාහිර ලක්ෂණ වලින් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගුරාමි, ෆයිටර්, පැරඩයිස් වගේ වර්ගවල පුතේ කවුද? ගුරාමි, ෆයිටර්, පැරඩයිස් වගේ වර්ගවල පුතේ ඒගොල්ලොන්ගේ වරල් වල හැඩ අණුව. එයාලගේ වරල් තියෙන්නේ වරල් වල හැඩ අණුවත් ටෙට්‍රා වර්ගවල උදර ප්‍රදේශයේ ශරීරයේ හැඩය අණුවත් ඒගොල්ලෝ වෙන් කරගන්න පුළුවන්. රයිට් හරි. ඒ ටික දැනගත්තාම ප්‍රමාණවත් දරුවනේ. ඒ වගේම බාබ් වර්ගවල පිරිමි සතාගේ වරල් හා මුඛ පෙදෙසේ ශරීර වර්ණය වඩාත් දීප්තිමත් ස්වභාවයක් ගන්නවා. ඒකනේ කිව්වේ මේ පිරිමි සතුන් ඉතාමත් අලංකාරයි කියලා ගැහැණු සතුන්ට වඩා මං හිතන්නේ පැහැදිලි. දැන් බාබ් වර්ගවල පිරිමි සතාගේ වරල් හා මුඛ පෙදෙසේ හරි ඒගොල්ලොන්ගේ ශරීර වර්ණය වඩාත් දීප්තිමත් ස්වභාවයක් ගන්නවා පුතේ. ඒ වගේම ලිංගික පරිණතාවදයේදී පිරිමි සතාගේ උදරය මිරිකූ විට කිරි පැහැති ශ්‍රාවයකුත් හරිද. ඒ වගේම ගැහැණු සතාගේ උදරය තෙරිපීමෙන් බිත්තර එළියට පැමිණීමත් සිදු වෙනවා. මේක සිදු කරන්න එපායි කියලා තියෙන මේ සිදු නොකරන්න කියලා තියෙන. මේ සිදු නොකරන්න කියලා තියෙන. ඒක කරන්න යන්න එපා. රයිට් හරි. එතකොට ඒක කරන්න යන්න එපා පුතේ. ඒක දනුවත්ව එහෙම බලන්න කරනවා ඇරෙන්න. ඒක කෙනෙක් කරනවා ඇරෙන්න. එහෙම කරන්න යන්න එපා මත්ස්‍යයන්ගේ. රයිට් හරි. ස්වභාවිකව දැන් ඕගොල්ලෝ අපි දැන් ගෙදර ඉන්න මාළු ටැංකිය වල එහෙම කරන්න යන්නේ නැහැ. ස්වභාවිකව ඒගොල්ලෝගේ අභිජන්‍ය ක්‍රියාවලිය අපි ඒක සාමාන්‍ය වෙන්න දීලා ඉන්නේ. අභිජන්‍ය මධ්‍යස්ථාන වල මේවා කරලා පෙන්නන්න එහෙම කරාට අපි ඕගොල්ලෝ කරන්න යන්න එපා. අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. විශේෂයෙන්ම ඒක මේ සිදු නොකරන්න කියලාම කියලා තියෙනවා. ලිංගික පරිණත අවධියේදී මතක තියාගන්න. සෙක්සුවලි මැචුරිටි වෙච්ච අවධියේදී පුතේ ලිංගික පරිණත අවධියේදී පිරිමි සතාගේ උදරයේ මුරකපුවාම පිරිමි සතාගේ උදරයේ මිරිකූ විට කිරි පැහැති ශ්‍රාවයකුත් පිරිමි සතාගේ උදරයේ මිරිකපුවාම කිරි පැහැති ශ්‍රාවයකුත් පුතේ ඒ වගේම ගැහැණු සතාගේ උදරයේ තෙරපීමෙන් පුතේ හරිද මොනවද බිත්තර එළියට පැමිණීම සිදු වෙනවා. රයිට් ඒකත් මේ අපිට කියන්න පුළුවන් මේගොල්ලෝ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් කියලා දෙයක් කියලා. නමුත් මේක සිදු නොකරන්න කියලා තියෙන්නේ. රයිට් හරි. ඊට පස්සේ නැවතත් මේ අභිජන්‍ය සඳහා ලබා දී යුතු තත්ත්ව ගැන පොඩ්ඩක් අපි බලමු පුතේ. විශේෂයෙන් බලන්න. ජලයේ ගුණාත්මක ලක්ෂණ සහ පාරිසරික සාධක අතරින් පුතේ ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ඒ වගේම pH අගේ මේ තත්ත්ව ගැන කතා කරද්දී උෂ්ණත්වය, කටිනත්වය,
ද්‍රාව්‍ය ඇමෝනියා ප්‍රමාණය සහ ආලෝකය වැදගත් වෙනවා. මොනවද පුතේ තබා යුතු තත්ත්ව පිළිබඳ කතා කරනකොට වැදගත් වෙන්නේ මේ අභිජන්‍ය සඳහා? ඔක්සිජන් ප්‍රමාණය, pH අගය, ජලයේ උෂ්ණත්වය, කටිනත්වය, ඒ වගේම ද්‍රාව්‍ය ඇමෝනියා ප්‍රමාණය සහ ආලෝක ප්‍රමාණය වැදගත් වෙනවා. කරාම ජලය සමග ක්ලෝරීන් මුසු වී ඇති නිසා පැය 24ක් පමණ ටැංකියකට පුරවලා තියන්න ඕනේ ජලය. ලින් ජලය ඒ විදිහට දිනක් පමණ තියන්න ඕනේ. මේකෙදි අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ජලයට මුසු වීම සිද්ධ වෙනවා. කරාම ජලය, ටැප් ජලය අපි කියලා ගත්තොත් පයිප් ජලය කියන්නේ. කරාම ජලයත් එක්ක අපි දන්නවා ක්ලෝරිනේටඩ් කරලා තියෙන විස බීජ හරණය සඳහා මේ ජලය කරාම ජලය සමග ක්ලෝරින් මුසු වෙලා තියෙන නිසා පැය 24ක් පමණ ටැංකියකට පුරවලා ඒ ජලය තියන්න ඕනේ. මේ ජලය යොදන්න කලින් මේ ටැංකිය වලට සත්තු ඉන්න, මසුන් ඉන්න. ලිං ජලයත් ඒ විදිහට දවසක් පමණ තියන්න ඕනේ. එතකොට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ජලයට මුසු වීම සිදු වෙනවා. අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය පුතේ ජලයට මුසු වීම සිදු වෙනවා. රයිට්. එතකොට අපි ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය පුතේ ලීටරයට මිලිග්‍රෑම් 5ට වඩා වැඩි වෙන්න ඕනේ. රයිට්. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී මසුන්ගේ වැඩිම සහ විශේෂයෙන්ම වර්ණ රටා නියමිත පරිදි ඇතිවීමට හිරු එළිය අත්‍යවශ්‍යයි පුතේ, මතක තියාගන්න එක. හරිද? විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී මාළු වර්ධනය වෙන්න වගේම ඒගොල්ලොන්ගේ වර්ණ රටා නියමිත පරිදි ඇති වෙන්න පුතේ හිරු එළිය අත්‍යවශ්‍යයි. ඇයි මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී හිරු එළිය අත්‍යවශ්‍ය වෙන්නේ කියන සාධකය ගැන අපිට දෙයක් කතා කරන්න වුණොත්, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී මසුන්ගේ වර්ධනයට වගේම පුතේ ඒගොල්ලොන්ගේ වර්ණ රටා නියමිත පරිදි ඇති වෙන්න මේ හිරු එළිය අත්‍යවශ්‍යයි. නමුත් අධික හිරු එළිය හානිකර වෙනවා. ප්‍රශස්ත මට්ටමට අපි කියන ඕනට වඩා ඕනම දෙයක් අවශ්‍ය නැහැ කියලා. එතකොට මත්ස්‍ය මල පහ සහ ඉතිරි වන ආහාර මත ඇල්ගී වැඩිම අධික හිරු එළිය මගින් උත්තේජනය වෙනවා. අන්න බලන්න ඒකේ අහිතකර තත්ත්වයක්. අන්න නේද? විශේෂයෙන්ම මත්ස්‍ය මල පහ සහ අර ඉතිරි වෙන ආහාර ඉවත් කරන්න කියන්නේ දෛනික නඩත්තු කටයුතු වලදී අනිවාර්යෙන් කරන්න ඕන දේවල් දුවේ පුතේ. මේ මත්ස්‍ය මල පහ සහ ඉතිරි වන ආහාර මත මේ ඇල්ගී වැඩිම අධික හිරු එළිය මගින් ඒක උත්තේජනය වීම සිද්ධ වෙනවා. ඒ වගේම එවිට ඇති වෙන සුපෝෂණ තත්ත්වය මගින් ඇල්ගී වර්ධනය වෙලා මසුන්ගේ වර්ධනයේ බාල වීමට සහ මරණය සිදු වීමට ඒක හේතු වෙන්න පුළුවන් සුපෝෂණ තත්ත්වය අපි දන්නවා ඒ ගැන. ඒ නිසා අභිජනනය අඳුර නැති ප්‍රමාණවත් ආලෝක තත්ත්වයට යටතේ සිදු කරන්න ඕනේ. ඒ නිසා අභිජනනයේ අඳුරත් නැති ප්‍රමාණවත් ආලෝක තත්ත්වයට යටතේ තමයි පුතේ සිදු කරන්න ඕනේ. අධික ආලෝකයක් හොඳ නෑ, අර සුපෝෂණ තත්ත්වය ඇති වෙන්න බලපානවා ඒක. සමහර මසුන්ට ආලෝකය අත්‍යවශ්‍යම නැහැ. විශේෂයෙන්ම නියෝන් ට්‍රෙට්‍රා වගේ මාළුන්ට, නියෝන් ට්‍රෙට්‍රා මත්ස්‍යයන්ට මේ මසුන්ට ආලෝකය අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. මොවුන් අනිවාර්යෙන්ම අඳුරු පරිසරවල තමයි මේගොල්ලෝ නියෝන් ට්‍රෙට්‍රා අභිජනනය කරන්න ඕනේ. හරිද? ඒ වගේම මෙන්න කාෆ්, ගෝල්ෆිෂ්, බාබ් වර්ග, රයිට්, අලුයම් කාලයේදීත් හරි, ඒන්ජල්, ඩිස්කස්, ගුරාමි වැනි මත්ස්‍ය වර්ග දවසේ දිවා කාලයේදීත් බිත්තර දානවා. රයිට්, බලන්න. අනිවාර්යෙන්ම මේගොල්ලෝ අඳුරේ පරිසරය අභිජනනය කරන්න ඕනේ. විශේෂයෙන්ම කාෆ්, ගෝල්ෆිෂ්, බාබ් වර්ග අලුයම කාලයේදීත්, ඒ වගේම ඒන්ජල්, ඩිස්කස්, ගුරාමි වැනි මත්ස්‍ය වර්ග දවසේ දිවා කාලයේදීත් තමයි බිත්තර දැමීම සිදු වෙන්නේ දරුවෝ. ඒ වගේම මසුන් වගා කරන අභිජනන ටැංකියක පවත්වා ගත යුතු pH අගය තමා පුතේ pH 6.5ත් 8ත් අතර. රයිට්, මතක තියාගන්න. මසුන් වගා කරන අභිජනන ටැංකියක පවත්වා ගත යුතු නිවැරදි pH අගය වන්නේ pH 6.5ත් 6.5 to 8. හරි, pH 6.5ත් 8ත් අතර pH අගය පවත්වා ගන්න ඕනේ. හරි, ඒක මෙය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගත යුතුයි. ඒ වගේම මසුන් අභිජනනය සඳහා, හරිද, මසුන් අභිජනනය සහ වර්ධනයේදී තිබිය යුතු ප්‍රශස්ත උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 22ත් 29ත් අතර, ඒක 22ත් 28ත් කියලා අපි අතර කලින් සඳහන් කරලා තියෙනවා. මේක ගැටලුවක් නැහැ. මසුන් අභිජනනය සඳහා මසුන් අභිජනනය සහ වර්ධනයේදී තිබිය යුතු ප්‍රශස්ත උෂ්ණත්වය තමයි 22ත් සෙල්සියස් 22ත් 29ත් අතර. අගේ ගැටලුවක් නැහැ. උෂ්ණත්වයේ වෙනස් වීම නිසා ආහාර ආගාණුව, වර්ධනය සහ බිත්තර දැමීම අඩු වෙනවා. ජලයේ උෂ්ණත්වයේ වෙනස් වීම නිසා මත්ස්‍යයන්ට ඒක බලපානවා දරුවනේ. උෂ්ණත්වයේ වෙනස් වීම නිසා ආහාර ආගාණුව, සත්තු ආහාර ගන්න පිළිවෙල ප්‍රමාණය, ආහාර ආගාණුව වගේම වර්ධනය සහ බිත්තර දැමීම අඩු වෙන්න පුළුවන්.
ජලය තුළ අඩංගු කැල්සියම් 2 ධන අයන මැග්නීසියම් 2 ධන අයන වැනි භාෂ්මික අයනවල සාන්ද්‍රණය තමයි පුතේ ජලයේ කටිනත්වයේ විදිහට දක්වන්නේ. ජලය තුළ අඩංගු කැල්සියම් 2 ධන අයන මැග්නීසියම් 2 ධන අයන වගේ මොන අයනද ඒවා අපි කියන්නේ භාෂ්මික අයනවල සාන්ද්‍රණය තමයි කටිනත්වයේ විදිහට හඳුන්වන්නේ. ප්‍රශස්ත පරාසය ලෙස ලීටරයට මිලිග්‍රෑම් 50ත් 150ත් අතර අගයක් දක්වන්න පුළුවන් මේක. රයිට්. ප්‍රශස්ත පරාසය විදිහට ලීටරයට මිලිග්‍රෑම් 50ත් 150ත් අතර අගයක් දක්වන්න පුළුවන්. මේට අමතරව මත්ස්‍ය ටැංකියේ ඇමෝනියා ප්‍රමාණය නියමිත මට්ටමින් පවත්වා ගන්න ඕනේ. මත්ස්‍ය ටැංකියේ ඇමෝනියා ප්‍රමාණය ඒ ලෙවල් එකට නියමිත මට්ටමින් පවත්වා ගැනීම සිදු කරන්න ඕනේ. රයිට්. මසුන්ගේ අපද්‍රව්‍ය සහ ඉතිරි වන ආහාර ටැංකියේ ඇමෝනියා වැඩිවීමට ප්‍රධාන හේතුවක් විදිහට දක්වන්න පුළුවන්. ටැංකියේ මසුන්ගේ අපද්‍රව්‍ය සහ ඉතිරි වන ආහාර පුතේ තමයි ටැංකියේ ඇමෝනියා වැඩිවීමට ප්‍රධාන හේතුවක් විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ. සුදුසු පරිසර තත්ත්ව යටතේ මව් සතුන් අභිජනනයෙන් ලබා ගන්නා පැටවුන් හොඳින් නඩත්තු කරන්න ඕනේ පුතේ. හරි. ඉතින් බිත්තර දැමූ විගස පැටව දැමූ මව් සතුන් මේ ටැංකියෙන් ඉවත් කරන්න ඕනේ. එහෙනම් මසුන්ගේ අපද්‍රව්‍ය සහ ඉතුරු වන ආහාර තමයි ප්‍රධාන වශයෙන්ම ටැංකියේ ඇමෝනියා වැඩිවීමට ප්‍රධාන හේතුවක් ලෙස දක්වන්න ඕනේ. දක්වලා තියෙන්නේ අර දෛනික නඩත්තුවේදී මේවා ඉවත් කිරීම සිදු කරන ආකාරය අපි කිව්වා. මතකද? සේලයින් බට දාලා ටැංකිය වල ඒවා අයින් කරනවා. විශේෂයෙන්ම ඉතුරු ආහාර හා මසුන්ගේ මල ද්‍රව්‍ය ඉවත් කරන්න ඕනේ. දෛනිකව සිදු කරන්න ඕනේ දේවල් විදිහට අපි ඒවා කියලා තියෙනවා. සුදුසු පරිසර තත්ත්ව යටතේදී මව් සතුන් අභිජනනයෙන් ලබා ගන්න පැටව පුතේ ඉතා හොඳින් නඩත්තු කරන්න ඕනේ. විශේෂයෙන්ම බිත්තර දැමූ විගස වගේම පැටවුන් දැමූ මව් සතුන් ඒ ටැංකිය වලින් ඉවත් කිරීමට වග බලා ගන්න ඕනේ දරුවෝ. ඊට පස්සේ බිත්තර වලින් පැටවුන් බිහිවන අවස්ථාවේදී පැටවුන් සඳහා සුදුසු ආහාරද නියමිත පරිසර තත්ත්වද පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත්. කුඩා මත්ස්‍ය පැටවුන් කිසිම විටක අතින් ඇල්ලීම සිදු කරන්නේ නැහැ පුතේ. ටැංකිය වලින් මාරු කිරීමේදී කුඩා කෝප්පයක්, බේසමක් එහෙම නැත්නම් අද්දැලක් භාවිතා කරලා තමයි අපි පැටවුන්ට ඇතිවන විඩාව අවම කරගන්න ඕනේ. රයිට්. හරි. පැහැදිලි. හොඳයි දරුවනේ, අපි ජෛව පද්ධති තාක්ෂණවේදී 12 වෙනි ශ්‍රේණියේ 7 වන ඒකකයට අදාළව දරුවනේ විසිතුරු මසුන් සම්බන්ධයෙන් කතා කරන විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා දරුවනේ. විසිතුරු මසුන් අභිජනනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ඒ කොටස සාකච්ඡා කළා අවසන් කරා දුවේ පුතේ. මේ 7 වෙනි කොටසට අදාළව ඉතිරි කොටස් ටික අපි දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසින් සාකච්ඡා කරන්න. සිද්ධාන්ත කොටස් ඊළඟ කොටස් ඉතිරි කොටස් සාකච්ඡා කිරීම සඳහා ඊළඟ කොටසත් එක්ක අපි දුවල පුතාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.